අයබෝන් අපි අද කතා කරන්නේ ද්‍රාවිතා ගුණිතය සම්බන්ධව කැටායන හා යනායන ආධාරයෙන් අවක්ෂේපයක් කැටායන හා යනායන සම්බන්ධ වීමෙන් අවක්ෂේපයක් ලැබෙයිද නැද්ද කියන එක ගැන කතා කරන්න තියෙන්නේ. අපි පළවෙනි වීඩියෝ එකෙන් ඝන ආයනික සංයෝගයක ද්‍රාවිතාව පිළිබඳව කතා කරා. ඒකේ අවසානයේ අපි පොඩි ගණනය කිරීමක් කරන්න දීලා තමයි වීඩියෝ එක නවත්තලා තියෙන්නේ. මම ඒක මුලින්ම ඒ ගාන හදලා ඉන්න අපි ඊළඟ කොටසට යන කලින් ඒකේ දීලා තියෙනවා mx හා bx කියලා දෙන්නෙක්ගෙන් ජලීත මන්ද වශයෙන් දියවන ඝන ආයනික සංයෝග දෙක ද්‍රාවිතාවයන් දීලා තියෙනවා. ඒ දෙන්නගෙන් සංතෘප්ත ජලීය ද්‍රාවණයක එයාලගේ ද්‍රාවිතාවය තමයි අහන්නේ. අපි හිතුවොත් එහෙම m කියන කෙනාගේ ද්‍රාවිතාවය S1 කියලා ගත්තොත් මෙයාගේ ද්‍රාවිතාවය S1 කියලා ගත්තොත් මෙයාගේ සමතුලිත සාන්ද්‍රණය එන්න ඕනේ. මෙයා දී වෙන පුළුවන් උපරිම ප්‍රමාණය S1 කියලා හිතුවොත් ඝන ඩෙසිමීටරයක දී වෙන උපරිම මවුල ප්‍රමාණය S1 කියලා හිතුවොත් මෙයාගේ ද්‍රාවිතාවය S1 මෙයා S1 කියලා එන්න ඕනේ. දීවීම නිසා ලැබෙන ආයන සාන්ද්‍රණ මේගොල්ලොත් S1 කියලා එන්න ඕනේ. ඒ විදිහට මම Bx ගේ ද්‍රාවිතාවය S2 කියලා හිතුවොත් සමතුලිත සාන්ද්‍රණ බැලුවොත් මෙයා මේක දී වෙන පුළුවන් උපරිම ප්‍රමාණය මෙයා S2 කියලා හිතුවොත් මෙයා එන්න ඕනේ S2 කියලා ප්‍රමාණයක්. මෙයා එන්න ඕනේ S2 කියලා ප්‍රමාණයක්. හැබැයි මම ඔයාලට මතකද කිව්වා අපි ගණනය කිරීමක් කරන්න ගියාම සිස්ටම් එකක් තියෙනවා. ගානක් හදන ක්‍රමවේදයක් තියෙනවා. ඒකට අපි මෙයාලගේ සමතුලිතතාවය සඳහා ප්‍රකාශන ලියන්න ඕනේ. ඒකට අපි කිව්වා KSP ප්‍රකාශනය කියලානේ. සමතුලිතතා නීතියක් ලියන්න ඕනේ මේගොල්ලොන්ද. ඒ ලියද්දි අපි ඒක ලියන්නේ සාන්ද්‍රණයන්ගේ බලයන් විදිහට ලියන්නේ. ප්‍රතිඵලවල සාන්ද්‍රණයන් ගුණිතය යාලගේ මවුල අනුපාතයේ බලයක් විදිහට ලියලා ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණය බෙදන. මේක නම් ප්‍රතික්‍රියක ඝන තියෙන නිසා ඒක අදාළ වෙන්නේ මෙතෙන්දී අපි ආදේශ කිරීම කරන්නේ මුළු අයන සාන්ද්‍රණය. එහෙමනම් දැන් mx වල අදාළ ද්‍රාවිතා ගුණිතය සඳහා ප්‍රකාශන ලියද්දී KSP mx වල අදාළව ලියද්දී මෙතන එනවා S1 මෙතන S1. පොඩි වැරද්දක් තියෙනවා. මොකද x2 විතර ආදේශ කරන්න ඕන ද්‍රාවණයේ තියෙන මුළු x2 දැන් අපි මෙතන මං ආවේ mx ගෙන් මං ආවේ bx ගෙන් කියලා මේ x ට වෙන වෙනම ඉන්න බෑ. මේ ඔක්කොම එකට ඉන්න දැන් එකම ද්‍රාවණයක දෙන්නගෙන් x ලැබිලා තියෙන්නේ. එහෙනම් දැන් අපි මෙතන ආදේශ කරන්න ඕන මුළු x2 සාන්ද්‍රණය. එහෙනම් මෙතෙන්ට ඇත්තටම එන්නේ S1 ධන S2 දෙන්නගෙන් එන ආයනවල එකතුව තමයි මෙතෙන් එන්නේ. එහෙනම් ඇත්තටම මෙතන x2 විදිහට මෙතන එන්න ඕනේ S1 ධන S2 දෙකම තමයි x2 විදිහට ගන්න වෙන්නේ. මොකද අපි මේ ගාන සඳහා ආදේශ කිරීම කරද්දී මේ ප්‍රකාශනයේ ගුණ ලියන්නේ මුළු ආයන සාන්ද්‍රණය. අපි රසායනික සමතුලිතතාවය වුණත් එහෙමයි ගන්නෙ. ආරම්භයේදී යම් කිසි ප්‍රමාණයක් තියෙනවා නම් ප්‍රතිඵල විදිහට ලැබෙන කෙනෙක්ගේ එයාට අර ප්‍රතික්‍රියකයේ කැඩුනහම එන ටිකත් එකතු කරනවා. හරි. සමජාතියනික සමතුලිතතාවයත් ඒ විදිහටමයි. ඉතින් ඒ විදිහට මෙතනත් එහෙමයි. මෙතන මෙයාගේ ද්‍රාවිතාව S1 නයි. කියන්නේ මෙයා දී වෙන උපරිම ප්‍රමාණය S1 නම් එයා දීවීම නිසා මෙයා S1 හැදෙනවා. හැබැයි ඊට අමතරව x2 තව bx කිනුත් හැදෙනවා. එයාගෙන් ලැබෙන x2 ප්‍රමාණය S2 කියලා ගත්තොත් මුළු x2 ප්‍රමාණය වන්නේ S1 ධන S2. මෙතනත් එහෙමයි. හරි. දැන් මෙයාගේ KSP සඳහා ප්‍රකාශන ලියන්න පුළුවන්. mx ගේ KSP සඳහා ප්‍රකාශන ලිව්වහම mx ගේ ද්‍රාවිතා ගුණිතය එනවා 4 වැඩි කිරීම 10 කියලා එනවා. ඒ විදිහටම bx ට ලිව්වහම මම ඒක එකවරම ලියන්නම්. bx ට ලිව්වහම එන්නේ 25 වැඩි කිරීම 10 සමානයි S2 වාරයක් S1 ධන S2 කියලා එන්නේ. මෙන්න මේ විදිහට එන්නේ. දැන් ඔයාලා පේන ඇති මේ ගාන ලේසියෙන් හදා ගන්න පුළුවන්. 1 2 ප්‍රකාශන බෙදුවහම මේ ප්‍රකාශන දෙක කියලා දාලා මෙන්න මේ විදිහට ලේසියෙන් මේක හදා ගන්න පුළුවන්. මේක පළවෙනි ප්‍රකාශන මේක දෙවෙනි ප්‍රකාශන කියලා ගත්තොත් එක බෙදීම දෙකේම නැත්නම් දෙක බෙදීම එක ගත්තොත් මම එක බෙදීම දෙක කියලා ගත්තොත් මේ පැත්තේ 4 වැඩි කිරීම 10 බෙදීම 25 වැඩි කිරීම 10 16යි. මේ පැත්තේ
S1 බෙදීම S2 කියලා එනවා. එතකොට මෙතන 410 4යි 10 4යි 1යි 16 වැඩි කිරීම 10 4යි S1 බෙදීම S2 කියලා එනවා. එතකොට අපිට ගන්න පුළුවන් S1 සමානයි S1 සමානයි 16 වැඩි කිරීම 10 4යි S2 කියලා ගන්න පුළුවන්. මේ 16 වැඩි කිරීම 10 4යි S2 කියලා ගන්න පුළුවන්. දැන් හරි ලේසි. අර S1 වලගේ මේ S1 වලගේ S2 තියෙන දැන් ආදේශ කරාම ඊළඟ ගාන හදා ගන්න පුළුවන්. ඔන්න S1 සඳහා ප්‍රකාශනයක් ගත්තා. ඊළඟ අපිට ඕනම් පළවෙනි ප්‍රකාශනයේ භාවිතයෙන් එකෙන් 4 වැඩි කිරීම 10 රින 10 සමානයි S1 වාරයක් S1 ධන දෙවෙනි ප්‍රකාශනයෙන් ගන්න වෙන්නේ. දෙවෙනි ප්‍රකාශනයෙන් 25 වැඩි කිරීම 10 රින 16 සමානයි S2 වාරයක් S1 කියන ගෙන 16 වැඩි කිරීම 10 4යි S2 ධන S2 කියලා එන්නේ. මේ අගය S1 වලගේ මෙතෙන් ආදේශ කරාම මේ විදිහට එනවා. මේක අපේ ආසන්නව 16 වැඩි කිරීම 10 4යි S2 කියලාම ගන්න පුළුවන්. මේක එකක් මේක එකතු කරා කියලා වෙනසක් වෙන්නේ නැහැ කියලා වලට තේරෙන්න ඕනේ. S2 වැඩි කිරීම 16 වැඩි කිරීම 10 4යි S2 කියලා ගන්න පුළුවන්. S5 වැඩි කිරීම 10 16. දැන් මේක සුළු කරලා S2 හොයාගන්න පුළුවන්. S2 දන්නව නැවත වතාවක් මේ ප්‍රකාශනයකට ආදේශ කරලා S1 හොයාගන්න පුළුවන්. හරි මේ විදිහට S1 හා S2 ලේසියෙන් හොයාගන්න පුළුවන්. හරි. දැන් අපි මේ දක්වා කතා කරපු දේවල් වල මම පළවෙනි වීඩියෝ එකේ කතා කරපු දේ ගැන පොඩි සාරාංශගත කිරීමක් කරන්න. අපි පළවෙනි වීඩියෝ එකකින් කතා කරේ ජලයිත මද වශයෙන් දිවෙන ඝන අයනික සංයෝගයක ද්‍රාවිතාවය පිළිබඳව අපි හිතුවොත් එහෙම mx කියලා ජලයිත මද වශයෙන් දිවෙන ඝන අයනික සංයෝගයක් ගැන හිතුවොත් මේ වගේ කෙනෙක් එයා දිවෙන උපරිම ප්‍රමාණය ද්‍රාව්‍යතාවය කියලා ගත්තොත් දී කරන්න පුළුවන් උපරිම ප්‍රමාණය දී කරාට පස්සේ එයාට ඇති වෙන සමතුලිතතාවය පිළිබඳව තමයි අපි මේකෙදි කතා කරේ. ඒ වෙලාවේ අපි සමතුලිතතාව සඳහා ප්‍රකාශන ලේලා ගන්න කිරීමක් කරා. එළිය ප්‍රකාශනයේ එළිය සමතුලිතතා නීතියට අපි කිව්වා එයාගේ ද්‍රාව්‍යතා ගුණිතය කියලා. ඒතර ඔයාලා හොඳට මතක තියාගන්න මේ ද්‍රාව්‍යතා ගුණිතය නැත්නම් KSP සමානයි කියලා ප්‍රකාශන ලියන්න පුළුවන්. මෙහෙම සමතුලිතතාවයක් තියෙනවා විතරයි. කියන්නේ දී වෙන උපරිම දී වෙලා තියෙනවා විතරයි ඒක අපි ලියන්න පුළුවන්. දී වෙන උපරිම දී වෙලා නම් තියෙන්නේ ඒ වෙලාවේ තමයි මෙහෙම සමතුලිතතාවයක් තියෙන්නේ. ඒ වෙලාවේ තමයි ඝණයක් ඉතුරු වෙලා තියෙන්නේ. ඒතර අපිට KSP ප්‍රකාශ ලියන්න පුළුවන්. එහෙනම් මෙන්න මේ අපි දැන් මේ දක්වා කතා කරේ මෙන්න මේ වගේ දෙයක්. මේ වගේ ජලය ඉතා මද වශයෙන් ද්‍රාව්‍ය කියන ජලය දී කර ගැනීම කතා කරා. ඊළඟ අපි මෙයා M-2 අයන අඩංගු ජලීය ද්‍රාවණයක දී කරන එක ගැන කතා කරා. ඊළඟ අපි මෙයා x2 අයන අඩංගු ජලීය ද්‍රාවණයක දී වෙන එක ගැන කතා කරා. අන්තිමට අපි කතා කරේ මෙයාගෙන් ලැබෙන ආයනයක්ම ලැබෙන වෙනත් කෙනෙකුත් එකතු කරගෙන ජලය දී කරන එක ගැන කතා කරේ. දෙන්නගෙන් පොදුවේ x කියන කෙනා ලැබෙනවා. ඒ දෙන්නම ජලය දී කරගන්න එක ගැන තමයි කතා කරේ අන්තිම වශයෙන්. හරි. ඔන්න ආයෙත් බලන්න අපි මුලින්ම කතා කරේ යම් කිසි සංයෝගයක් ජලය දී කර ගැනීම, ජලය ඉතා මද වශයෙන් දීවන අයනික සංයෝගයේ ජලය දී කර ගැනීම. ඊළඟට M-2 අයන අඩංගු ජලීය ද්‍රාවණයක mx දී කර ගැනීම. ඊළඟට x2 අයන අඩංගු ජලීය ද්‍රාවණයක mx දී කර ගැනීම. ඊළඟට ඝන සංයෝග දෙකක්ම දී කර ගැනීම. හැබැයි දෙන්නගෙන්ම දෙන්නටම පොදු අයනයක් ද්‍රාවණයට ලැබෙනවා. අනේ ගැන තමයි අපි කතා කරේ. මෙන්න මේ වගේ ගණනය කිරීම තමයි කරේ. අපි මේ වගේ ඝන වර්ග 4ක් ගැන කතා කරේ. දී කර ගැනීම 4ක් පිළිබඳව අධ්‍යයනය කරේ. දැන් මෙතන ඉහාට අපිට කතා කරන්න තියෙන්නේ මෙන්න මේ වගේ දෙයක්.
දැන් මේ හැම තැනකම කරේ ඝනයක් දිය කරනවා දිය කරන්න පුළුවන් උපරිම දිය කර ගන්නවා. තවත් දිය කරන්න බැරි මට්ටමකට ඝනය ඉතුරු වෙන මට්ටමටම දිය කර ගන්නවා. දැන් අපි මෙතන ඉහාට මේ පාඩමේදී කතා කරන්නේ මේක අනිත් පැත්ත. දැන් ඝනයක් දිය කරගෙන ආයන බවට පත් කරගත්ත එක්කරේ ඉස්සරහට අපි කතා කරන්නේ පිටින් ආයන දාලා මෙන්න මේ ඝනය හදා ගන්න පුළුවන් ද කියන එක ගැන තමයි මෙතන ඉස්සරහට කතා කරන්න තියෙන්නේ. ද්‍රාවිතා ගුණිතය සම්බන්ධ ගොඩක් ගැටලු ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ පාර්ට් එකෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ. අපි පළවෙනි වීඩියෝ එකකින් කතා කරේ ඝනයකදී එතකොට ඒකෙන් ඇවිල්ලා තියෙන විභාග ප්‍රශ්න ප්‍රමාණය අඩුයි. මෙන්න මේ ආයන එකතු කරලා මෙන්න මේ ඝනය හදා ගන්න පුළුවන්ද බැරිද? අන්න ඒ කතාව ඔස්සේ ඇවිල්ලා තියෙන ගණන් ප්‍රමාණය ගොඩක් වැඩි. එනිසා අපි ඊළඟට කතා කරමු මේ ගැන. මේක තමයි උතුරලා හොඳටම දැනගන්න ඕන කොටස. මොකද මේකෙන් තමයි වැඩිම ප්‍රශ්න ප්‍රමාණය විභාගයට ඇවිල්ලා තියෙන්නේ. ඒතර ඔයාලා තේරුම් ගන්න මේ ඝන වර්ග දෙකක්. ඔයාලා හිතන්න ඕනේ ආකාර දෙකකට. මෙතන ඝනයක් දිය කර ගන්නවා දිය කරන්න පුළුවන් උපරිමේ. එතකොට මේ විදිහට ප්‍රකාශ දෙන්න ඝන හදන KSP සමානයි කියලා ප්‍රකාශන লীලා ඝන හදන්න පුළුවන්. හැබැයි මෙතෙන්දි කරන්නේ මෙන්න මේ ආයන එකතු කරලා ඝනය හදා ගන්න පුළුවන්ද බැරිද කියලා බලන එක තමයි මේකදී කරන්නේ. හරි. එකම කතාවක දෙපැත්ත තියෙන. කලින් එකේ ඝනයක් දිය කරලා ආයන ලබා ගත්තා. දිය කරන්න පුළුවන් උපරිම දිය කරලා තියා ගන්න පුළුවන් උපරිම ආයන ප්‍රමාණය ලබා ගත්තා. දැන් කරන්නේ පිටින් ආයන දාලා අවක්ෂේපයක් කරගන්න පුළුවන්ද බැරිද කියලා බලන එක. අපි නිකන් මෙහෙම හිතමු. mx කියන කෙනා ජලය දී කරාම ලැබෙන්න පුළුවන් උපරිම අයනවල ගුණිතය. එහෙම නැත්නම් KSP අගය අපි හිතමු 400 වැඩි කිරීම 10 ඍණ 10යි කියලා හිතමු. මවල වර්ග dm ඍණ 6. අපි හිතමු මෙන්න මෙහෙම දෙයක්. mx කියන කෙනා ජලය දී කරන්න පුළුවන් උපරිමෙන් දී කරාට පස්සේ එයා එහෙම නැත්නම් ද්‍රාව්‍යතාවය කියන අපේකට දී කරන්න උපරිමෙන් දී කරාට පස්සේ එයාගේ ලැබෙන අයනවල ගුණිතය 400 වැඩි කිරීම 10 ඍණ 10 කියන නිකන් අපි හිම හිතමු අපේ ලේසියට හිතමු ලස්සන සුරු නිල ලස්සන රවුම් ඉලක්කම මම ගත්තේ. හරි අපි මේ විදිහට හිතමු. දැන් එහෙමනම් මම ජලීය ද්‍රාවණයකට පිටින් වෙන වෙනම x2 හා m දාන දෙක එකතු කරනවා. අපි හිතමු Na2x කියන කෙනාගෙන් x2 වෙනවා. MCl2 කියන කෙනාගෙන් m දාන දෙක එනවා. අපි මේ විදිහට හිතමු. මේ දෙක හොඳට වෙනස් තේරුම් ගන්න. හරි අපි පළවෙනි වීඩියෝ එකේ පුරාම කතා කරේ මෙන්න මේක. ඝනයක දීවීම. දැන් අපි කතා කරන්නේ පිටින් ආයන එකතු කරලා අවක්ෂේපයක් ගන්න පුළුවන්ද කියන එක උන කලින් දී කරන්න පුළුවන් උපරිමයෙන් ඝනය දී කරගෙන මෙන්න මේ ලැබෙන අයනවල සාමාන්‍යයෙන් පිළිබඳව තමයි කතා කරේ. දැන් කතා කරන්නේ පිටින් ආයන එකතු කරලා මෙන්න මේ අවක්ෂේපය හදාගෙන සමතුලිතතාවයක් ඇති වෙන්න පුළුවන්ද බැරිද කියන එක. මේ කතා දෙක හොඳට තේරුම් ගන්න කතා දෙකක් මේ තියෙන්නේ. ඝනයක් දී කිරීම පිටින් ආයන එකතු කරලා ඝනය හදා ගැනීම. හරි. දැන් අපි හිතමු මෙයා දී කරාට පස්සේ ලැබෙන්න පුළුවන් උපරිම අයනවල ගුණිතය 400 වැඩි කිරීම 10 ඍණ 10යි නා. පිටින් ආයන එකතු කරත් තියෙන පුළුවන් උපරිම අයනවල ගුණිතය 400 වැඩි කිරීම 10 ඍණ 10ම තමයි. එතකොට හොඳට මේක තේරුම් ගන්න. පිටින් mx ඝනය ජලයට එකතු කරලා දී කරගන්න පුළුවන් උපරිම දී කරාට පස්සේ ලැබෙන අයනවල ගුණිතය 400 වැඩි කිරීම 10 ඍණ 10යි නා. ඝනය දී කරාට පස්සේ ලැබෙන අයනවල ගුණිතය 400 වැඩි කිරීම 10 ඍණ 10යි නා. පිටින් අයන එකතු කරාමත් ලැබෙන්න පුළුවන් උපරිම ප්‍රමාණය 400 වැඩි කිරීම 10 ඍණ 10ම තමයි. හරි. අපි හිතමු m දාන දෙක සාන්ද්‍රණය x2 සාන්ද්‍රණය ආයනික ගුණිතය. හරි. මේක 10 ඍණ
5 අගෙන් දෙන්නේ කියලා හිතා ගන්න. 10 රින් 5 සානනකින් ලැබෙන්නේ. දැන් අපි හිතමු මෙහෙම. මම පිටින් x m දාන දෙක එකතු කරනවා සානනේ 20 වැඩි කිරීම 10 රින් 5ක් වෙන විදිහට. පිටින් x මයිනස් එකතු කරනවා සානනේ 10 වැඩි කිරීම 10 රින් 5ක් වෙන විදිහට. එහෙම වුණොත් එහෙම ගුණිතය එන්නේ 200 වැඩි කිරීම 10 රින් 10යි. මම පිටින් මෙයා 15ක් වෙන විදිහටයි මෙයා 10ක් අපි මෙයා 22ක් වෙන විදිහට මෙයා 10ක් වෙන විදිහට එකතු කරොත් 220 වැඩි කිරීම 10 රින් 10යි. මම මෙයා 30ක් වෙන විදිහටයි මෙයා 10ක් වෙන විදිහට එකතු කරොත් 300 වැඩි කිරීම 10 රින් 10යි. මම m දාන දෙක සානනේ 40 වැඩි කිරීම 10 රින් 5යි x2 සානනේ 10 වැඩි කිරීම 10 රින් 5යි වෙන විදිහට එකතු කරොත් ගුණිතේ 400 වැඩි කිරීම 10 රින් 10යි. මම මෙයා 21 වැඩි කිරීම 10 රින් 10යි මෙයා 20 වැඩි කිරීම 10 රින් 10යි විදිහට එකතු කරොත් 420 වැඩි කිරීම 10 රින් 10යි. මම මෙයා 20 වැඩි කිරීම 10 රින් 10යි මෙයා 25 වැඩි කිරීම 10 රින් 10යි විදිහට එකතු කරොත් 10 රින් 5යි විදිහට එකතු කරොත් මේ කියනවා 500 වැඩි කිරීම 10 රින් 10යි. දැන් බලන්න. පිටින් ආයන එකතු කරන එක දැන් කරන්නේ. පිටින් ආයන එකතු කරත් තියෙන උපරිම ප්‍රමාණය 400 වැඩි කිරීම 10 රින් 10යි එයාලා ගුණිතය. ඒ ගණයේ දී කරත් තියෙන උපරිම ආයන වල ප්‍රමාණය 400 වැඩි කිරීම 10 රින් 10යි. පිටින් ගණයේ දී කරත් පිටින් ආයන එකතු කරත් තියෙන උපරිම ආයන වල ගුණිතය 400 වැඩි කිරීම 10 රින් 10යි. අන්නේ තියෙන පුළුවන් උපරිම අයනික ගුණිතයට තමයි අපි KSP කියලා කියන්නේ. හරි තියෙන පුළුවන් උපරිම අයනික ගුණිතයට තමයි KSP කියලා කියන්නේ. එහෙමනම් ඊට වඩා අඩුවෙන් අයනවල ගුණිතය තියෙන්න පුළුවන්. මේක වෙන්න පුළුවන්. අයනවල ගුණිතේ 400ට වඩා අඩුවෙන් තියෙන්න පුළුවන්. හැබැයි අයනවල ගුණිතේ 400ට වඩා වැඩියෙන් තියෙන්න බෑ. මොනවාල එහෙනම් හොඳට තේරුම් ගන්න ඕන දේ මෙයා දී කරාම තියෙන පුළුවන් උපරිම අයනවල ගුණිතේ 400 වැඩි කිරීම 10 රින් 10යි නම් පිටින් අයන දැම්මහම තියෙන පුළුවන් උපරිම අයනවල ගුණිතේ 400 වැඩි කිරීම 10 රින් 10යි. ඊට වඩා අඩුවෙන් අයනවල ගුණිතේ තියෙන්න පුළුවන් ඊට වඩා වැඩියෙන් තියෙන්න බෑ. දැන් අපි මෙහෙම හිතමු. පොඩි තියෙනවා ග්ලාස් එකක් තියෙනවා. පරිමාව මිලිලීටර් 200යි. පරිමාව මිලිලීටර් 200යි. මට ඕනනම් කියන්න පුළුවන් මෙයාට උතුරන් නැති වෙන්න 100ක් දාන්න පුළුවන්. මිලිලීටර් 100ක් දාන්න පුළුවන් උතුරන් නැති වෙන්න. නැත්තම් මිලිලීටර් 150ක් දාන්න පුළුවන් උතුරන් නැති වෙන්න. මිලිලීටර් 200ක් දාන්න පුළුවන්. දැන් උතුරන් ඔන්න මෙන්න කියන අවස්ථාවේ තියෙන්නේ. මේකට මොන හරි වතුර දැම්මොත් මිලිලීටර් 200ක් දැම්මොත් උතුරන් ඔන්න මෙන්න කියන අවස්ථාවේ. මට ඕන මේකට පුළුවන් වතුර මිලිලීටර් 500ක් දාන්න පුළුවන්. 500ක් දාන්න පුළුවන් හැබැයි උතුරනවා. 500ක් දාන්න පුළුවන් හැබැයි 300ක්ම උතුරනවා. එතකොට පිටින් මේකට යම් කිසි කෙනෙක්ට පුළුවන් අයනවල ගුණිතය 420ක් වෙන විදිහට අයන එකතු කරන්න පුළුවන්. තියෙන්න බැරි කතා වෙනම දෙයක් එකතු කරන්න පුළුවන්. අයනවල ගුණිතය 420ක් වෙන විදිහට එකතු කරන්න පුළුවන් හැබැයි තියෙන්න බෑ. 20ක් උතුරන්න ඕනේ. අයනවල ගුණිතේ 500ක් වෙන විදිහට එකතු කරන්න පුළුවන්. හැබැයි 500ක් තියෙන්න බෑ. 100ක් උතුරන්න ඕනේ. මේ විදිහට හිතුවොත් 100ක් උතුරන්න ඕනේ. දැන් හොඳට තේරුම් ගන්න මේ කතාව. මේ ග්ලාස් එකේ පරිමාව මිලිලීටර් 200යි නම් උතුරන් නැති වෙන්න 10ක් දාන්න පුළුවන් 50ක් 60ක් 70ක් 80ක් 120ක් 150ක් 160ක් 199ක් 200ක් දාන්න පුළුවන් මේක උතුරන් නැති විදිහට. 201ක් දැම්මොත් මිලිලීටර් 1ක් උතුරනවා. පිටින් ආයන එකතු කරොත් තියෙන උපරිම ආයන වල ගුණිතය 400යි. 400 වැඩි කිරීම 10 රින් 10යි. එහෙනම් ආයන වල ගුණිතය ඊට වඩා අඩුවෙන් තියෙන විදිහට ආයන එකතු කරලා උතුරන් නැති වෙන්න තියාගන්න පුළුවන්. එහෙම නැත්නම් අවක්ෂේප නොවි තියාගන්න පුළුවන්. මෙතන ඉතිරුවාට මෙයා උතුරන් නැහැ. වැඩිපුර ආයන එකතු වෙලා අවක්ෂේපය තමයි කරගන්නේ. වැඩිපුර තියෙන ආයන භාජනෙන් පිට උඩ පැනලා භාජනෙන් එළියට පනින්න බෑ. ඒගොල්ලෝ එකතු වෙලා අර අවක්ෂේපය හැදෙන එක තමයි වෙන්නේ. එහෙනම් මෙයාලගේ ගුණිතේ 300 වැඩි කිරීම 10 රින් 10 වුණා 10 රින් 10 වුණා කියලා අර ආයන එකතු වෙලා අවක්ෂේපයක් වෙන්නේ නැහැ. 399 වැඩි කිරීම 10 රින් 10 වුණා කියලා මේ ආයන එකතු වෙලා අවක්ෂේපයක් වෙන්නේ නැහැ.
ආයනවල ගුණිතය 400 වැඩි කිරීම 10 10 වුණා කියලා අරගොල්ලෝ එකතු වෙලා අවක්ෂේපයක් වෙන්නේ නැහැ. හැබැයි ඔන්න මෙන්න අවස්ථාව. වෙයිදෝ නොවේදෝ කියන මට්ටමේ තියෙන දැන්. ආයනවල ගුණිතය 401 වැඩි කිරීම 10 10 වුණ ගමන්ම එයාලා ගුණිතය 400 තියාගන්න කම්ම 400 මට්ටම ළඟා වෙන විදිහට අවක්ෂේපයක් ඇති වෙනවා. ආයනවල ගුණිතය 420 වැඩි කිරීම 10 10ක් වෙන විදිහට පිටින් ආයන එකතු කරොත් එයාලා ගුණිතය 400 මට්ටමේ තියාගන්න විදිහට වැඩිපුර තියෙන ආයන අවක්ෂේප වෙනවා. ආයනවල ගුණිතය 500 වැඩි කිරීම 10 10ක් වෙන විදිහට අපි එකතු කරොත් පිටින් එයාලගේ ආයනවල ගුණිතය 400 වැඩි කිරීම 10 10 තියාගන්න විදිහට වැඩිපුර තියෙන ආයන එකතු වෙලා අවක්ෂේපයක් ඇති වෙනවා. එහෙනම් ඒක හොඳට මතක තියාගන්න. ආයනවල ගුණිතය 400 වැඩි කිරීම 10 10 ඉක්මවපු ගමන්ම වැඩිපුර තියෙන ආයන එකතු වෙලා mx ඝනය මෙන්න මේ අවක්ෂේපය හැදෙනවා. හොඳට මේක මතක තියාගන්න. මෙන්න මේක තමයි අයිඩියා එක. මේ පාඩමේ අරමුණ මෙන්න මේක. ආයනවල තියෙන පුළ උපරිම ගුණිතය මේක. ඒකට තමයි අපි KSP කියලා කියන්නේ. ද්‍රාවිතා ගුණිතය කියන්නේ. ඊට වඩා අඩුවෙන් ආයනවල ගුණිත තිබ්බොත් අවක්ෂේප වෙන්නේ. ඊට වඩා වැඩියෙන් නම් ආයනවල ගුණිතය එන්නේ. පිටින් එකතු කරන ආයනවල ගුණිත ඊට වඩා වැඩි නම් අනිවාර්යෙන් අවක්ෂේපයක් වෙනවා. හරි. මේක මෙහෙම ලියාගමු. මම ඉලක්කමක් අරගෙන පොඩි ග්ලාස් එකකුත් අරගෙන පොඩි පැහැදිලි කිරීමක් කරේ. අපිට වැදගත් වෙන්නේ මේකට අදාළව නෝට් එකක් ලියාගෙන කටපාඩම් කිරීම නොවන නිසා. අපිට ගොඩක් වැදගත් වෙන්නේ පාඩම හරියට අවබෝධ කරගෙන ප්‍රශ්න කරන එක. දැන් මම දැක්කා ද්‍රාවිතා ගුණිත සම්බන්ධ වීඩියෝ වලත් ගොඩක් අය කමෙන්ට් කරලා තියෙනවා ඕගනික් සම්බන්ධනය ගැන. ඕගනික් ගැනත් කියලා තියෙනවා, SPD ගැනත් කියලා තියෙනවා. ඉතින් කටපාඩම් කරන් නම් දරාපු පාඩම් ඉගෙන ගත්තලමයි දන්නවා අපි කොහොමද ඉගෙනුවේ කියන්න. කටපාඩම් කිරීමේ මුල් තැන දෙන්නේ නැතුව කොහොමද කරේ කියන්න. අපි ඉගෙන ගන්න ඕනේ හිතන්න, තර්ක කරන්න, ප්‍රශ්න කරන්න. එහෙම ඉගෙන ගත්තොත් ඕනම පාඩමක් ලේසියි. දැන් ඔයාලා මම පොඩි කතාවක් අරගෙන ක්ලාස් එකක් අරගෙන ඉලක්කම් ටිකක් දාලා මේ උත්සාහ කරේ. ඔයාලා මේ අයිඩියා එක හොඳට ඔලුවට දාන්න. හිතන්න පුරුදු කරන්න. මොකද්ද මේක ඉගෙන ගන්නෙ? මොකද්ද මේකේ අරමුණ? මොන වගේ ගැටලුද මේක එන්නේ? මම හරි ගානක් දුන්නාම ඒකට හිතන්න, තර්ක කරන්න ඒ ගාන දිහා බලලා ඒකට ඔයාලා හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ පාඩම සම්බන්ධව. ඒකට තමයි ඔයාලා මේ පොඩි උදාහරණයක් අරගෙන පැහැදිලි කිරීම කරේ. අපි ඉගෙන ගන්න ඕනේ කටපාඩම් කරන්නේ නෙමෙයි. ඔයාලා මේ ඉගෙන ගන්නේ A level science ඉගෙන ගන්න. හරි? දැන් අපි ඉගෙනගත් උදාහරණ අනුව බලන්න එහෙමනම් මේ විදිහට m දාන 2 හා x2 sin එකතු කරද්දී ආයනවල ගුණිතය හරි මෙයාලගේ ආයනික ගුණිතය KSP අගයට වඩා අඩුයි නම් ආයනික ගුණිතය KSP අගයට වඩා අඩුයි නම් ඒ කියන්නේ ද්‍රාවණයේ තියෙන උපරිම ආයනවල ගුණිතයට වඩා අඩුවෙන් නම් ආයනවල ගුණිතය තියෙන්නේ. ගත් උදාහරණයේ විදිහට නම් 400 වැඩි කිරීම 10 10ට වඩා අඩුවෙන් නම් තියෙන්නේ. අර නැත්නම් අර ග්ලාස් එකේ පරිමාව 200ක් උඩරින් පුරවන්න පුළුවන්. ඊට වඩා අඩුවෙන් නම් පුරවලා තියෙන්නේ. ග්ලාස් එක උතුරන්නේ නැහැ. අවක්ෂේපයක් ඇති වෙන්නේ නැහැ. අවක්ෂේප නොවේ. ආයනික ගුණිතය KSP ට වඩා විශාලයි නම් ඒ කියන්නේ 400 වැඩි කිරීම 10 10ට වඩා අපි එකතු කරන ආයනවල ගුණිතය වැඩි නම් ඊට වඩා වැඩි වෙන විදිහෙන් නම් අපි ආයන එකතු කරන්නේ. එහෙම වුණොත් වැඩිපුර තියෙන ආයන එකතු වෙලා අවක්ෂේපයක් හැදෙනවා. ග්ලාස් එකට පුරවන්න පුළුවන් උපරිම පරිමාව මිලිලීටර් 200යි. අපි ඔකට 300ක් දැම්මොත් 100ක් උතුරනවා. 200යි ඉතුරු වෙන්නේ. මේකෙත් එහෙම ආයනවල ගුණිතය උපරිම 400 තියෙන පුළුවන්. අපි දාන විදිහට 600ක් එනවා. 600ක් එනන් තියෙන්න බෑ කොහොමත්ම. වැඩිපුර තියෙන ආයන එකතු වෙලා අවක්ෂේපය හදාගෙන ආයනවල ගුණිතය 400 ළඟා කර ගන්නවා. හරි? එහෙනම් ආයනික ගුණිතය KSP ට වඩා විශාලයි නම් ස්ථිරම අවක්ෂේප වේ.
ආයන වල ගුණිතය තියෙන පුළු උපරිම ප්‍රමාණය නම් තියෙන්නේ. ඒ ද්‍රාවණේ තියෙන පුළු උපරිම ආයන ප්‍රමාණය තියෙනවා නම් හරියට ග්ලාස් එකට 200ක් පුරවන්න පුළුවන්. 200න් පිරීලා නම් තියෙන්නේ. ඒක විශේෂිත අවස්ථාව. ඒකට තමයි අපි කියන්නේ KSP කියලා. තියෙන පුළු උපරිම ප්‍රමාණය. දරන්න පුළු උපරිම පරිමාව තමයි මේ KSP කියලා කියන්නේ. මේක මේ දෙපැත්තටම වාසි විදිහට කතා කරන්න පුළුවන්. මේක අර බහුතරය දේශපාලුව නියෝජනය කරන අවස්ථාව. හරි. බහුතරය දේශපාලුවන්ගේ වැඩේ ඕන පැත්තකටනේ. Taman මොකක් හරි දරන මතයක් ඕන පැත්තකට මැච් වෙන කතා කරන්න පුළුවන්. අද හොඳයි කියන දේ යම්කිසි පක්ෂයක ඉඳලා ඊළඟ අනිත් පැත්තට ගියාම ඒක වැරදි වෙනවා. ඒ පැත්තේ ඉඳලා වැරදි කිව්ව දේ මේ පැත්තට ආවම හොඳ වෙනවා. දෙපැත්තටම වාසි විදිහට කතා කරන්න පුළුවන්. මේ පැත්තේ ඉඳන් වැරදි මේ පැත්තේ ඉඳන් හොඳයි කියලා අනිත් පැත්තට ගියාම වැරදි විදිහ අර පැත්තේ ඉඳන් කිව්ව අමතකයි. එහෙවොත් එහෙම දෙයක් කියලා නැහැ නේ. මේ දේශපාලන නියෝජනය කරන අවස්ථාව අති බහුතරය දේශපාලන නියෝජනය කරන අවස්ථාව. මෙයාට මේ දෙපැත්තටම වාසි විදිහට කතා කරන්න පුළුවන්. මෙයාට ඕනම් කියන්න පුළුවන් මේ පැත්තට වාසි විදිහට කියන්න පුළුවන්. මේ තියෙන්නේ අවක්ෂේප නොවි පවතින උපරිම ආයනික ගුණිතය. කතාව හරි. මේ තියෙන්නේ උතුරන් නැතුව තියාගන්න පුළුවන් උපරිම ප්‍රමාණය. කතාව හරි. නොවේ කියන කතාව ලස්සනට ගලපලා ගන්නවා. ඒ පැත්තට වාසි විදිහට කතා කරනවා. මෙයාට ඕන මේ පැත්තට වාසි විදිහට කතා කරන්න පුළුවන්. මෙයා කියන මෙහෙම මේ තියෙන්නේ අවක්ෂේප වීමට අවශ්‍ය අවම ආයනික ගුණිතය. ඒ කතාවත් හරි. ග්ලාස් එකේ මිලිලීටර් 200ක් වතුර පිරලා තියෙනවා. අවක්ෂේප වෙන්න තියෙන අවම ප්‍රමාණය තව දශමයක් දැම්ම ගමන් අවක්ෂේප වෙනවා. ඒ කතාවත් හරි. හරි මේ වන්න පැහැදිලිවම බහුතරය දේශපාලන නියෝජනය කරන අවස්ථාව. එකම කතාව එක කාලයක හොඳ විදිහට තව කාලයක නරක විදිහට පක්ෂ මාරු කිරීම අනුව එකම කාරණාව හොඳ හා නරක වෙන්න පුළුවන්. එකම කාරණාව හොඳ හා නරක කරන ඒ අති බහුතරයක් වූ කාලකන්ණි දේශපාලන නියෝජනය කරන අවස්ථාව තමයි මේ තියෙන්නේ. හරි. එහෙනම් හොඳට මේක මතක තියාගන්න ආයන වල ගුණිතයේ KSP ට සමානයි නම් තියෙන පුළුවන් උපරිම ආයන වල ගුණිතයට සමානයි නම් ඒ අවස්ථාව කියන්න පුළුවන් මේ පැත්තට වාසි විදිහට කියන්නත් පුළුවන් මේ පැත්තට වාසි විදිහට කියන්නත් පුළුවන්. හරි. ඔයාලා එහෙනම් පුළුවන් මේ වීඩියෝ එක නවත්තලා පොඩි නෝට් එකක් ලියා ගන්න පුළුවන්. මෙන්න මේ අයිඩියා එක හොඳට මතක තියාගන්න. එහෙනම් අපි හොඳට මෙන්න මේ අයිඩියා එක ඊළඟට ඔළුවට දාගන්න. මොකක් හරි ගැටලුවක් විසඳද්දී ඔයාලා කිව්වොත් අවම ආයන සානනය උපරිම ආයන සානනය වගේ අවම උපරිම කතන්දර ගැන ඇහුවොත් එහෙම හොඳට මතක තියාගන්න. ඒක ඔයාලා කරන්න ඕනේ. ආයනික ගුණිතයේ KSP ට සමානයි කියලා ගැටලු විසඳන්න තමයි තියෙන්නේ. ආයෙත් මම කියන්න යම් කිසි ගානක උපරිමාම කතාවක් ඇහුවොත් ඒ ගාන බොහෝ දුරට හදන්න තියෙන්නේ මෙහෙම. අපි හිතමු මෙහෙම ජලීය ද්‍රාවණයකින් දාන දෙක ආයන තියෙනවා. එයාගෙන් mx2 අවක්ෂේපය ලබා ගැනීම සඳහා ද්‍රාවණයේ තිබිය යුතු අවම x2 සානනය කොච්චරද කියලා ඇහුවොත් ගාන හදන්න තියෙන්නේ ආයනික ගුණිතයේ KSP ට සමාන කරලා. ජලීය ද්‍රාවණයකින් දාන දෙක තියෙනවා. ඒකෙන් mx2 අවක්ෂේපයේ නොලැබෙන ලෙස තබාගත හැකි උපරිම x2 සානනය ඇහුවොත් ඒත් මේ විදිහට ගාන හදන්න තියෙන්නේ. මම කිව්ව කතා දෙකම එකයි. හරි. මේ කතාව මේකෙන් එකක් වතුර පිල්ල තියෙන්නේ. මට කියන්න පුළුවන් මේ තියෙන්නේ උතුරන් නැතුව තියාගන්න පුළුවන් උපරිම වතුර ප්‍රමාණය. මේ තියෙන්නේ උතුරන් ඕන වෙන අවම වතුර ප්‍රමාණය තව දශමයක් හරි දැම්ම ගමන් උතුරනවා. අර හොඳට මතක තියාගන්න එකම ගාන එකම උත්තරෙන්න ප්‍රශ්න දෙක කරහන්න පුළුවන්
නේ අපි අර කියන්නේ වීදුරුවක භාගයක් හිස් නැත්නම් වීදුරුවක භාගයක් වතුර පිරලා තියෙනවා. හරි. ධනාත්මක කරන වීදුරුවක භාගයක් වතුර පිරලා තියෙනවා කියලා තමයි කියන්නේ. අර එහෙම අහලා තියෙනවාලා නේ. එකම කතාවක දෙපැත්ත තියෙන නමුත් එකම දේ තමයි අන්තිමේදී කියවෙන්නේ. හොඳට මේක මතක තියාගන්න. ඒක අපි ගැහළු කිහිපයක් විසඳලාම බලමු. මේ කතාවෙන් කියන්නේ එකම දේ. මෙන්න මේකම ආකාර දෙකකට කියනවා. කාලකන්ණි දේශපාලුන්ගේ වැඩක් නැත්නම් මේකෙන් හරි වැඩක් ගන්න අයිඩියා එක ඔළුවේ තියාගන්න. හරි බලමු ඊට පස්සේ ප්‍රශ්න කීපයක් විසඳන්න. ලියන්න මෙහෙම ප්‍රශ්නයක්. සාන්දනය හතර වැඩි කිරීම 10 ඍණ 5යි මවුල ගන්න ඩෙසිමීටර් වන MCl2 ද්‍රාවණයකින් ඝන සෙන්ටිමීටර් 100ක්ද MCl2 ද්‍රාවණයකින් ඝන සෙන්ටිමීටර් 100ක්ද සාන්දනය 6 වැඩි කිරීම 10 ඍණ 8යි මවුල ගන්න ඩෙසිමීටර් වන Na2x ද්‍රාවණයකින් ඝන සෙන්ටිමීටර් 100ක්ද එක්කර සාදන ලද ද්‍රාවණයෙන් mx2 අවක්ෂේපය ලැබේද නොලැබේද යන්න පෙන්වන්න. ලැබේද නොලැබේද යන්න පෙන්වන්න. හරි. දැන් ඔයාලා කරන්න තියෙන්නේ හරි සරල දෙයක් කරන්න තියෙන්නේ. මේ අනිත් ඔයාලා මේ ප්‍රශ්න කරලා ඊට පස්සේ ඉවරනේ බලන්න. හරිම සරල දෙයක් කරන්න තියෙන්නේ. මේ වෙලාවේ මම පොඩි දත්තයක් දීලා නැහැ. මේකේ KSP ලියා ගන්න mx වල මෙයා KSP 5 වැඩි කිරීම 10 ඍණ 11යි මවුල වර්ගයේ dm ඍණ 6යි. හරි. මේ වගේ කිව්ව ඔයාලා මෙන්න මෙහෙම දෙයක් අහන්න දැන් කතාවේ අහන්නේ ඝනයක දීවීම නෙමෙයි. ඝනයක් දී කරන්න පුළුවන් උපරිමයෙන් දී කරලා ඊට පස්සේ ලැබෙන ආයන සම්බන්ධ SP සමානයි කියලා ප්‍රකාශ වෙලා ගාන හදන්න පුළුවන්. ඒතර අපි ස්ථීරම් දාන්නවා ඝනයේ දී වෙලා තව දී නොවි තියෙනවා ටික ඒකේ නැති වෙච්ච සමතුලිතතාවය ගැන තමයි කතා කරන්නේ කියලා. නමුත් දැන් මෙතන ඝනයක දීවීමක් නෙවෙයි. පිටින් ආයන එකතු කරලා අවක්ෂේපයක් වෙයිද නැද්ද කියන්නත් අපි දන්නේ නැහැ. ඒ වගේ වෙලාවක ඔයාලා කරන්න තියෙන්නේ මෙහෙමයි. මුලින්ම හොයනවා ආයනවල ගුණිතය. ආයනික ගුණිතය හොයලා බලනවා. m දාන 2 x2 වල ආයනවල ගුණිතය හොයාගන්නවා. දැන් මෙයාගේ 100කට මෙයාගේ 100ක් දැම්මොත් මෙයාගේ සාන්දනය මොකද වෙන්නේ? භාගිකින් අඩු වෙනවා. රසායනික ගණනය කිරීම. නේ MCl2 ද්‍රාවණයකින් 100කට වෙන කෙනෙක්ගේ 100ක් දැම්මොත් සමාන පරිමාවක් දැම්මොත් සාන්දනය දෙගුණයකින් අඩු වෙනවා. මෙයාගේ 100කට මෙයාගේ 900ක් දාලා පරිමාව 10 ගුණයකින් වැඩි වුණා නම් මෙයාගේ සාන්දනය 10 ගුණයකින් අඩු වෙනවා. රසායනික ගණනය කිරීම ඉගෙන ගන්නවා. ඒ නිසා ඔයාලා ඒක ලේසියෙන්ම සාරණේ විදිහට ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඕනනම් පැත්තකින් ගාන හදලා බලලත් ගන්න පුළුවන්. m දාන 2 සාන්දනය එන්නේ 2 වැඩි කිරීම 10 ඍණ 5යි. මෙයාගේ 100කට මෙයාගේ 100ක් දැම්මහම සාන්දනේ මෙයාගේ සාන්දනේ හරියටම භාගකින් අඩු වෙනවා. මෙයාගේ 100කට මෙයාගේ 200ක් දැම්මනම් මෙයාගේ පරිමාව 3 ගුණයකින් වැඩි වෙනවා. එහෙම වුණානම් මෙයාගේ සාන්දනේ 3 ගුණයකින් අඩු වෙනවා. රසායනික ගණනය කිරීම සම්බන්ධ හරි සරල දෙයක් කිව්වේ. හරි ඒකත් ඔයාලා ඉගෙන ගන්න කටපාඩම් කරන විදිහ නම් පොඩ්ඩක් කියව දෙ නොතේරෙන්නත් පුළුවන්. මම අර කලින් ඉඳන්ම කියලා තියෙන්නේ. අපි ඉගෙන ගන්න ඕනේ කටපාඩම් කරන්න නෙවෙයි. හිතන්න තර්ක කරන්න ප්‍රශ්න කරන්න. හරි. ඒකෙන් තමයි අපි කවුරුත් අමාරුයි කියන ඕගනික් SPD කියන පාඩම් කොට දාන්නේ. හරි.
දැන් මම දැක්ක ගොඩක් සමහර ළමයි මේකට ඕගනික් ස්පීඩ් ගැන කමෙන්ට් කරලා තියෙන ද්‍රාවිතා ගුණිතය සම්බන්ධයෙන් ගැන අදහස් දක්වලා තියෙනවා. ඉතින් එච්චර ක්‍රේගෝන් එකේ හිතට වැදිලා තියෙනවා සම්බන්ධට ආපු ළමයිට. මොකද කටපාඩම් කිරීමයි අවබෝධ කිරීමයි අතර ලොකු වෙනසක් තියෙනවා කියලා මම හිතන්නේ ඒගොල්ලෝ තේරුම් ගන්න තියෙනවා. මෙතන x2 එකත් ඒ විදිහටම ගන්න පුළුවන්. මෙයාගේ සාන්න එන්නේ 3 වැඩි කිරීම 10 ඍණ 8යි. ඒ වුණොත් මෙයාලා ගුණිතය එනවා 6 වැඩි කිරීම 10 ඍණ 13ක් කියලා එනවා. ගුණිතය මෙච්චරක් එනවා. දැන් අපි අර කලින් ඉගෙන ගත්ත විදිහට අවක්ෂේපයක් වෙන්න නම් ආයනවල ගුණිතය KSP ට වඩා වැඩි වෙන්න ඕනේ. ආයනවල ගුණිතය KSP ට වඩා අඩු වෙන අවක්ෂේපයක් වෙන්නේ නැහැ. දැන් බලන්න ආයනවල ගුණිතය මොකක්ද කියන්න පුළුවන්නේ? ආයනික ගුණිතය KSP ට වඩා අඩුයි. KSP මෙයාගේ තියෙන්නේ. ඒ කියන්නේ එම නිසා මොකක්ද කියන්න පුළුවන්නේ? අවක්ෂේප නොවේ. එම නිසා අවක්ෂේප නොවේ. නෑ. තව ප්‍රශ්න ලියගන්න. සාන්දනය 6 වැඩි කිරීම 10 ඍණ 5යි මවුල ගන්න ඩෙසිමීටර් වන 6 වැඩි කිරීම 10 ඍණ 5යි මවුල ගන්න ඩෙසිමීටර් වන MCl2 ද්‍රාවණයකින් ඝන සෙන්ටිමීටර් 100ක්ද ඝන සෙන්ටිමීටර් 100ක්ද සානනේ 4 වැඩි කිරීම 10 ඍණ 8යි මවුල ගන්න ඩෙසිමීටර් වන NaY ද්‍රාවණයකින් ඝන සෙන්ටිමීටර් 100ක්ද එක්කර සාදන ලද ජලීය ද්‍රාවණයෙන් My2 අවක්ෂේපයේ ලැබෙයිද නොලැබෙයිද යන්න පෙන්වන්න. My2 අවක්ෂේපය ලැබෙයිද නොලැබෙයිද යන්න පෙන්වන්න. හරි. දැන් බලන්න. දැන් m දාන 2යි y minus එක 2ක්. මොකද my2 අවක්ෂේප ගැන කතා කරන්නේ. දැන් ඔයාලා අර දෙයමයි කරන්න තියෙන්නේ. මුලින්ම ආයනික ගුණිතය හොයාගන්නවා. ආයනවල ගුණිතය m දාන 2 වාරයක් y minus ක වර්ගය. දැන් අපිට ආයනික KSP සමානයි කියලා ප්‍රකාශන ලියන්න බෑ. මොකද අපි අවක්ෂේප වෙනවද නැද්ද කියලා දන්නේ නැහැ. එහෙම ලියනවනම් ඒක ඇත්තටම වැරදි. ඔයාලා පටන් ගත්තේ වැරදි. අපි කියන්නේ අර අරබුම්ම කඳුලක් කරලා පටන් ගත්ත තැනම වරද්දගෙන නේ. මොකද ඔයාලා හිතලා ඉවරයි එහෙනම් අවක්ෂේපයක් වෙලා කියලා. ඒතකොට තමයි අපිට කියන්න පුළුවන් KSP සමානයි කියලා. මොකද KSP සමානයි කියලා අපි දාන්නේ සමතුලිතය නම් දී වෙන පුළු උපරිම දී වෙලා නම් ලැබෙන අයනවල තමයි අපි කියන්නේ soluble product එක KSP හගේ කියලා. හරි. ඒතර ඔයාලා එහෙම ලියලා හිතුවොත් එහෙම ලිව්වොත් එහෙම එතන ඇත්තටම ගන්න වැරදි. පටන් ගත්ත නම් වැරදි. හරි. ඒ නිසා වල මෙහෙම බලන්න ඕනේ අවක්ෂේපයක් වෙයිද නැද්ද දන්නේ අපි හිතමු මේ දෙන එක තුළ මෙහෙම අවක්ෂේපයක් වුණොත් කියලා. එහෙ වුණොත් ආයනවල ගුණිතය මෙහෙම එන්නේ. මෙයාගේ ආයන සාන්නේ මෙයාගේ 100කට මෙයාගේ 100ක් දැම්මොත් මෙයාගේ සානනේ දෙගුණෙකින් අඩු වෙනවා. 3 වැඩි කිරීම 10 ඍණ 5යි. මෙයාගේ 100කට මෙයාගේ 100ක් දැම්මොත් මෙයාගේ සාන්නයත් භාගකින් අඩු වෙනවා. 2 වැඩි කිරීම 10 ඍණ 8යි. මවුල ගන්න ඩෙසිමීටර එයාගේ දෙවෙනි බලය. එහෙනම් 4 වරක් 3 12යි 12 වැඩි කිරීම 10 ඍණ 16යි 21යි. මෙච්චරක් එනවා. 12 වැඩි කිරීම 10 ඍණ 21. KSP දීලා තියෙනවා 5 වැඩි කිරීම 10 ඍණ 26යි කියලා. හරි මේක my2 කරගන්න. හරි 5 වැඩි කිරීම 10 ඍණ 26යි කියලා දීලා තියෙනවා KSP යගේ. එහෙනම් මොකද්ද කියන්න පුළුවන්නේ? මෙයාගේ ආයනවල ගුණිතය KSP ට වඩා මොකද වෙන්නේ? වැඩි. ආයනික ගුණිතය විශාලයි KSP. එනිසා ස්ථිර මොකද වෙන්නේ? මේ නිසා අවක්ෂේප වේ.
හරියට මේ වගේ වීදුරුවකට අල්ලන්නේ නේ ග්ලාස් එකකට අල්ලන්නේ මිලිලීටර් 200ක පරිමාවක් නම් අපි ඒකට 250ක් දැම්මොත් එහෙම 50ක් උතුරනවා. හැබැයි ඇත්තටම 250ක් දාන්න බෑ. කතාවට කියන්න පුළුවන් 250ක් දැම්මොත් කියලා කතාවට කියන්න පුළුවන්. හැබැයි 250 කොහොමද තියෙන බෑ 50 උතුරනවා. එහෙනම් අපිට කියන්න පුළුවන් අයනවල ගුණිතේ මෙහෙම එකතු කරොත් මේගොල්ලෝ මෙහෙම එකතු කරොත් අයනවල ගුණිතේ මෙච්චරයි කියලා කියන්න පුළුවන්. හැබැයි ඇත්තටම රාවණේ අයනවල ගුණිතේ මෙච්චරක් නෑ. හරි? මේගොල්ලෝ මෙහෙම එකතු කරොත් ආයනවල ගුණිතේ මෙච්චරක් එනවා කියලා කියන්න පුළුවන්. හැබැයි ආයනවල ගුණිතේ මෙයාගේ තියෙන්නේ ඒගොල්ලෝ එකතු වෙලා අවක්ෂේපය ඇති වෙලා ආයනවල ගුණිතේ ගාන්න KSP යකට පත් කර ගන්නවා. තියෙන උපරිමගේ KSP. හරි. අපි තව ගන්න බලමු. ජලීය ද්‍රාවණයක ජලීය ද්‍රාවණයක එම්දාන 2 ආයන සාන්ද්‍රණය ජලීය ද්‍රාවණයක එම්දාන 2 ආයන සාන්ද්‍රණය 2 වැඩි කිරීම 10 ඍණ 3යි මවල ගන්න ඩෙසිමීටර් වේ. 2 වැඩි කිරීම 10 ඍණ 3යි මවල ගන්න ඩෙසිමීටර් වේ. එම ද්‍රාවණයෙන් mx අවක්ෂේපය ලැබීමට නම් ද්‍රාවණයේ තිබිය යුතු අවම x2 සාන්ද්‍රණය සොයන්න. අවම x2 සාන්ද්‍රණය සොයන්න. අවම x2 සාන්ද්‍රණය සොයන්න. හරි බලන්න එක. මේක අර දේශපාලු නියෝජනය කරන අවස්ථාව කියලා වලට අග්ගල තේරෙන්න ඕනේ. තියෙන පුළුවන් අවම උපරිම කතා අහනවා ඒක තමයි. හරි. ආයනවල ගුණිතයේ KSP ට වඩා අඩුයි නම් ස්ථිර අවක්ෂේපයක් දෙන්නේ නැහැ. ආයනවල ගුණිතයේ KSP ට වඩා වැඩි නම් ස්ථිරම අවක්ෂේපයක් දෙනවා. ආයනවල ගුණිතයේ KSP ට සමානයි නම් දෙපැත්තටම ඔක කතාව පටලවන්න පුළුවන්. හරි. දෙපැත්තටම කතාව පටලවන්න පුළුවන්. දැන් එහෙනම් අපිට කරන්න තියෙන්නේ මේ වෙලාවේ අවක්ෂේපයක් වීමට අවශ්‍ය වෙන අවම x2 සාන්ද්‍රණය කියලා අහන්නේ. එහෙනම් අපිට ලියන්න තියෙන්නේ මෙහෙමයි. අවක්ෂේප වීමට අවශ්‍ය අවක්ෂේප වීමට අවශ්‍ය අවම වශයෙන් අවක්ෂේපයක් වීමට අඩුම තරමේ ආයනික ගුණිතය සමාන වෙන්න ඕනේ KSP. ආයනික ගුණිතය සමානයි KSP වෙන්න ඕනේ. ඇත්තටම අවක්ෂේප වෙන්නේ අපි දැන් කියන්න බල අඩුම තරමේ මෙහෙමවත් වෙන්න ඕනේ. තව දශමයක් හරි දැම්මොත් තමයි උතුරන්නේ නේ. මිලිලීටර් 200 ග්ලාස් එකක් උතුරන්න වතුර දාන්න ඕන නම් 200ක් දැම්මම ඇත්තටම උතුරන්නේ නැහැ. තව දශමයක් හරි දාන්න ඕනේ. අපිට නිකන් කියන්න බල අඩුම තරමේ 200ක්වත් දාන්න ඕනේ කියලා. හරි. දැන් එහෙනම් ආයනවල ගුණිතය සමාන කරන KSP ට m දාන 2 සාන්ද්‍රණය 2 වැඩි කිරීම 10 ඍණ 3යි x2 ගන්න තියෙන්නේ මෙයා 6 වැඩි කිරීම 10 ඍණ 14යි. එහෙ වුණොත් එහෙනවා x2 සාන්ද්‍රණය එනවා 3 වැඩි කිරීම 10 ඍණ 8යි. x2 සාන්ද්‍රණය 3 වැඩි කිරීම 10 ඍණ 8යි මවල ගන්න ඩෙසිමීටර් කියලා එනවා. හරි. ඔන්න මේක හොඳට තේරුම් ගන්න. මේ අහන්නේ අවක්ෂේපයක් වෙන්න අඩුම තරමේ x2 කොච්චරක් ඕනද කියලා අහන්නේ. මේ කතාවම මේ ප්‍රශ්නේම තව මෙහෙම අහන්නත් පුළුවන්. මේ වීඩියෝ එක යන අතරතුර ආලවන්න මේ වීඩියෝ එක පොඩ්ඩක් නවත්තලා නැවතව මම මේ කියන දේ හොඳට අහගන්න. දෙතුන් පාරක් අහලා මේක හොඳට ඔලුවට දාගත්තා කමන්නේ. මේ ප්‍රශ්නේ දැන් අහලා තියෙන්නේ ජලීය ද්‍රාවණයේ m දාන 2 සාන්ද්‍රණය 2 වැඩි කිරීම 10 ඍණ 3යි මවල ගන්න ඩෙසිමීටර්. මේ ද්‍රාවණයෙන් mx අවක්ෂේපයේ ගණ්ඩ ද්‍රාවණයේ තියෙන්න ඕන අවම x2 සාන්ද්‍රණය මොකක්ද කියලා අහලා තියෙන්නේ.
මේකම මෙහෙම අහන්නත් පුළුවන්. ජලීය ද්‍රාවණයක m දාන 2 ආයන සාන්ද්‍රණය 2 වැඩි කිරීම 10 ඍණ 3යි මවුල ගන්න ඩෙසිමීටර වේ. මෙම ද්‍රාවණයෙන් mx අවක්ෂේපය ලබා ගැනීමට mx අවක්ෂේපය නොලැබෙනසේ ද්‍රාවණයේ තබාගත හැකි උපරිම x2 සාන්ද්‍රණය කොපමණද? හොඳට කතාව තේරුම් ගන්න. කලින් ඇහුවේ mx අවක්ෂේපය ලබා ගැනීමට තියෙන්න ඕන අවම x2 සාන්ද්‍රණය. ඒක මෙහෙම අහන්නත් පුළුවන්. mx අවක්ෂේපය නොලැබී තබාගත හැකි උපරිම x2 සාන්ද්‍රණය. දෙකෙන් එකම දෙහන්නේ. වීදුරු එකක් වතුර පිරලා තියනවා නම් කියන්න පුළුවන් උතුරන්නත් පුළුවන් අවම වතුර ටික තමයි පුරවලා තියෙන්නේ. උතුරන්න තියෙන ඕන අඩුම ප්‍රමාණය පුරවලා තියෙන. තව දශමයක් හරි දෙමුත් උතුරනවා. එහෙම නැත්නම් කියන්න පුළුවන් උතුරන් නැතුව තියාගන්න පුළුවන් උපරිම වතුර ප්‍රමාණය තමයි තියෙන්නේ 200 කියන්නේ. හරි හොඳට මේ කතාව තේරුම් ගන්න. එකම ප්‍රශ්නේ විභාගෙදී ආකාර දෙකකට අහන්න පුළුවන්. එකම උත්තරය එන්නේ. එකම ප්‍රශ්නේ අහන විදිහ වෙනස් වෙන්න පුළුවන්. ඔයාලා ඒකට තේරෙන්න ඕනේ. හොඳට ඒක අවබෝධ කරගෙන තියාගන්න එක. මොකද්ද මේ කතාව? මොකද්ද මේ කියන්නේ කියන එක හොඳ අයිඩියා එකක් ඔළුවේ තියාගන්න. ඔයාලා ග්ලාස් එකේ කතාවේ මතක තියාගන්න. වතුර මිලිලීටර 200ක් දැම්මහම සිදුවන දේ දෙපැත්තකින් කියන්න පුළුවන්. ආකාර දෙකකින් කියන්න පුළුවන්. ඒකම තමයි මේ කියන්නේ. එහෙනම් හොඳට මේ ගාන මතක තියාගන්න. මේකම වෙනස් විදිහට අහන්නත් පුළුවන්. ලියන්න මෙහෙම තව ප්‍රශ්නයක්. ජලීය ද්‍රාවණයක m දාන 2 ආයන සාන්ද්‍රණය දෙක වැඩි කිරීම 10 ඍණ 3යි මවුල ගන්න ඩෙසිමීටර වේ. එම ද්‍රාවණයෙන් my2 අවක්ෂේපය නොලැබෙන ලෙස තබාගත හැකි උපරිම y ආයන සාන්ද්‍රණය සොයන්න. උපරිම y ආයන සාන්ද්‍රණය සොයන්න. යා KSP 32 වැඩි කිරීම 10 ඍණ 15යි. මේකත් අර විදිහම තමයි. කලින් විදිහමයි. ආයනික ගුණිතේ KSP ට සමාන කරන්න තියෙන්නේ. ආයනික ගුණිතේ සමානයි KSP කරන්න තියෙන්නේ. ආයන වල ගුණිතය මේ විදිහට එන්නේ. KSP 32 වැඩි කිරීම 10 ඍණ 15යි. මෙයා 2 වැඩි කිරීම මේකේ වර්ගය 2 වැඩි කිරීම 10 ඍණ 3යි. මවුල ගන්න ඩෙසිමීටර. මෙතන y මයිනස් වල වර්ගය 32 වැඩි කිරීම 10 ඍණ 15යි. මේක සුරු කරාම y මයිනස් කීයක් දෙන්නේ? y මයිනස් සාන්ද්‍රණය වෙනවා 4 වැඩි කිරීම 10 ඍණ 6ක් කියලා එනවා. 4 වැඩි කිරීම 10 ඍණ 6ක් කියලා එනවා y මයිනස් සාන්ද්‍රණය. හරි. එහෙනම් මේ ප්‍රශ්නේ අනිත් විදිහට අහන්න පුළුවන්. තව අහන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා කියලා දැන් ඔයාලා තේරෙන්න ඕනේ. මෙතන මම අහලා තියෙන්නේ my2 අවක්ෂේපය නොලැබෙන විදිහට තියාගන්න පුළුවන් උපරිම y මයිනස් සාන්ද්‍රණය මොකක්ද කියලා අහලා තියෙන්නේ. ඕන්න මෙහෙම අහන්නත් පුළුවන් my2 අවක්ෂේපය ලබා ගැනීමට තියෙන්න ඕන අවම y මයිනස් සාන්ද්‍රණය කියලා අහන්න පුළුවන්. ඒ දෙකේම එකම උත්තරය එන්නේ. එකම ප්‍රශ්නේ ආකාර දෙකකට අහලා තියෙනවා. ඔයාලා ඒක හොඳට මතක තියාගන්න. එහෙනම් අවක්ෂේපයක් වෙන්න තියෙන උන අවම උපරිම කතාවක් සම්බන්ධ වෙනවා නම් ඒ මෙන්න මේ අවස්ථාව කියන අයිඩියා එක හොඳට ඔලුවට දාලා තියාගන්න. මොකද ඒක තමයි ගොඩක් වැදගත් වෙන අපිට ප්‍රශ්න කරන්න යද්දී.
අවක්ෂේපයක් වෙනවද නැද්ද කියලා ඇහුවොත් එහෙම අයනවල ගුණිතය හොයලා KSPට වඩා අඩුද වැඩිද කියලා බලන එක විතරයි කරන්න තියෙන්නේ. මම ඔයාලා මේකට අදාළව විභාග ප්‍රශ්න සාකච්ඡා කරන වීඩියෝ එකක් දානවා. ඒකෙදිත් මම පැහැදිලි කරන්නම් මේ දේවල් මේ අපි ඉගෙනගත්ත තියරිය කොහොමද ප්‍රශ්නක යොදාගෙන තියෙන්නේ කියන එක. හැබැයි ඔයාලා මේ තියරිය හරියට දැන් මම මේ කියන කතාවත් එක්ක අවබෝධ කරගත්තොත් පාස් පේපර්ස් හරි ලේසියෙන්ම කරන්න පුළුවන්. ඔයාලා කරන්න ඕනේ හරියට අවබෝධ කර ගැනීම, කටපාඩම් කිරීමේ මානසිකත්වයෙන් මිදලා. හරි එහෙම කරොත් තමයි මේක ඇත්තටම හරියම ලේසි දෙයක් බවට පත් වෙන්නේ. අපි මේ දේවල් අනිත් පාඩම් වලින් කරලා පෙන්නලා තියෙනවා. දැන් ගොඩක් අය අපි මාතර තිබ්බ සම්මන්ත්‍රණවල කොළඹ, ගාල්ල, හම්බන්තොට ඒ වගේ අර ඇඹිලිපිටිය ඒ වගේ පැතිවලින් ළමයි ඇවිල්ලා හිටියා. මම අර කතා කරපු ළමයි කිහිප දෙනෙක් විතර හැම දැනගන්න පුළුවන් වුණේ. තව ඒ වගේ තව පැතිවලින් ඇවිල්ලා ඉන්න ඇති. නමුත් අර කතා කරපු අය ඇස්තරින් මට දැනගන්න පුළුවන් වුණා ඒ වගේ පැතිවලින් ළමයි ඇවිල්ලා හිටියා. ඉතින් සමහර ඒ ළමයි දැන් අද මේ වීඩියෝ එකත් බලනවා ඇති. ඉතින් ඒගොල්ලොනුත් අන්තිමේ තේරුම් ගත්ත අපි දාලා තිබ්බේ YouTube එකට ඕගනික් වීඩියෝ 4ක් දාලා තිබ්බන අන්තිමේ දෙකක් ඉවත් කළා 2යි දාලා තිබුණේ. ඒ දෙක බලලා ඒ දෙකෙන් ඕගනික් හදාගන්න පුළුවන් වෙයි කියලා මාතර තිබුණ සම්මානවල ආපු ළමයි හිටියා. නමුත් ඒගොල්ලෝ ඇවිල්ලා ඉතාලම හොඳට ඕගනික් හදාගෙන ඊළඟට ස්පීඩිත් හදාගෙන ස්පීඩි සම්මානවලකින් ස්පීඩිත් හදාගෙන ගිහුවා ඉන්නවා. ඉතින් ඒ නිසා අපි ඒ කටපාඩම් කරත් නම් දරාපු පාඩම් පවා කටපාඩම් කරන්න එපා කියලා ප්‍රතික්‍රියාව දෙතුන් පාරක් වල්ල යන්න එපා කියලා එහෙම මානසිකත්වයක් හදලා හිතන්න තර්ක කරන්න හුරු කරලා ප්‍රශ්න කරන්න හුරු කරා. සාමාන්‍ය ක්ලාස් වල එක ප්‍රතික්‍රියාවක් 20 වතාවක් විතර ලියනවා. එක ඕගනික් ප්‍රතික්‍රියාව 14 වතාවක්, ස්පීඩි ප්‍රතික්‍රියාව 14 වතාවක්, නැත්නම් 21 වතාවක්. එහෙම ලියවිලා ක්ලාස් එකේදීම ලියවිලිව කටපාඩම් කරන ක්ලාස් තියෙනවා. අපි එතනින් මිදිලා හිතන්න තර්ක කරන්න ප්‍රශ්න කරන්න හුරු කරේ. දැන් ඔයාලා මම මේකත් ඒ විදිහට මේ උත්සාහ කරන්නේ හිතන්න තර්ක කරන්න ප්‍රශ්න කරන්න පාඩම ගොඩක් ලේසි වෙයි. හරිම සරලව උඩින් පල්ලෙන් තීරිය හරිය ලේසියට කියලා දීලා හරි ලස්සන නෝට් එකක් දීලා ප්‍රශ්න දෙකක් කරා කියලා ඔයාලා අලුත් ප්‍රශ්නකට උත්තර ලියන්න බැරි වෙනවා. මොකද අලුත් ප්‍රශ්නයක් දෙන්නේ කලින් කරාව එකක් නෙවෙයි ඉන්නේ. ඒතකොට ඔයාලා ඒ තීරිය යොදා ගැනීම කරන්න හොඳ හැකියාවක් තියෙන්න ඕනේ. ඒකට ඔයාලගේ මනස තර්ක කරන්න හිතන්න හුරු වෙලා තියෙන්න ඕනේ. තීරි නෝට් එකක් කටපාඩම් කරන්න ගිහිල්ලා හරි සරලව තීරිය ඔළුවට දාගෙන හිටියොත් එහෙම ඔයාලේ ප්‍රශ්න කරන්න බැරි වෙනවා. සරල ඔළුවට දාගන්න ඕනේ තර්කානුකූලව. එහෙම වුණොත් එහෙම ඔයාලා අලුතෙන් මොන ප්‍රශ්නයක් දුන්නත් ඊට අදාළව තීරිය යොදා ගැනීම කරන්න පුළුවන්. එහෙම නැති වුණොත් එහෙම මොකක් හරි අලුත් ප්‍රශ්නයක් දුන්න ගමන්ම හිර වෙනවා හිතන්න දන්නේ. හරි අර යම් එක්තරා ආකාරයකට යාන්ත්‍රික විදිහකට තියෙන්නේ. එක වගේ ගණන් ටිකක් හදලා තියෙනවා. ඒ හුරුවෙන් එහෙම ගණනක් දුන්නොත් හදා ගන්න පුළුවන්. අලුත් ප්‍රශ්නයක් දුන්නොත් හදා ගන්න බැහැ. නිසා තමයි මම මෙච්චර අල්ම උත්සාහ කරේ උදාහරණ අරගෙන මේ YouTube එකේ වීඩියෝ එකක් වුණත් උදාහරණ අරගෙන සාමාන්‍ය YouTube එකේ වීඩියෝ දාද්දි පුළුවන් තරම් කෙටියෙන් දාන්න උත්සාහ කරන්නේ. කෙටි වීඩියෝ මොකද ළමයිට ගොඩක් කළා බලන්න ගියම හරි අපහසු දෙයට ගොඩක් යනවා. එහෙම ප්‍රශ්නක් තියෙනවා. අනිත් එක අපිට වීඩියෝ එක එඩිට් කරන්න එක තියෙනවා. නැත්නම් වීඩියෝ එක අප්ලෝඩ් කරන්න ගියම හරි ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඒ නිසා ගොඩක් කලාවට පාඩම් දිගු පාඩමක් වුණත් කෙටියෙන් තමයි YouTube එකට දාන්න හැම උත්සාහ කරන්නේ. නමුත් මම ඒතවල උත්සාහ කරේ උදාහරණ කිහිපයක් අරගෙන මේ වගේ පැහැදිලි කිරීම කරන්න. මොකද මේ ගොඩක්ම අපිට වැදගත් වෙන්නේ පොඩි පොඩි ගණන් ටිකක් හදන එක නෙමෙයි. හොඳට අවබෝධ කරගෙන පොඩිම ගානෙන් පටන් අරගෙන ගොඩක් සංකීර්ණ ගණන් දක්වා යන එක. ඒතකොට එක්සෑම් එකේදී බය වෙන්න දෙයක් නැහැ. මොන විදිහේ ප්‍රශ්නයක් ආවත් මුණ දෙන්න පුළුවන්. හරි. තව ප්‍රශ්නයක් බලමු අපි. දැන් මෙහෙම ජලී ද්‍රාවණයක එම් දාන දෙකායන සාන්ද්‍රණය දෙක වැඩි කිරීම දහරින 3යි මවල ගන්න ඩෙසිමීටර් වේ. දෙක වැඩි කිරීම දහරින 3යි මවල ගන්න ඩෙසිමීටර් වේ. එයින් MOH2 අවක්ෂේපය ලබා ගැනීම සඳහා
ද්‍රාවණයට එකතු කර යුතු අවම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ස්කන්ධය සොයන්න. අවම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ස්කන්ධය සොයන්න. වරහන් ඇතුළේ ලියා ගන්න. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක් කිරීමේදී පරිමා වෙනසක් සිදු නොවන බවද MOH2හි KSP දෙක වැඩි කිරීම 10 ඍණ 13යි මවුල ගණයේ DM ඍණ 9 බවද සලකන්න. හරි. මේක ඔයාලා ගාන හදන්න වීඩියෝ එක නවත්තලා ඊට පස්සේ වෙන බලන්න. දැන් මේකතර විදිහෙන් බැලුවොත් අවක්ෂේපයක් වීමට අවම වශයෙන් ආයනික ගුණිතය සමානයි. අවම වශයෙන් ආයනික ගුණිතය KSP ට සමාන වෙන්න ඕනේ. KSP ගේ දෙක වැඩි කිරීම 10 ඍණ 13යි. ආයනවල ගුණිතය m දාන දෙක වාරයක් OH මයිනස් වර්ගයේ මෙයා දෙක වැඩි කිරීම 10 ඍණ 3යි OH මයිනස්. එතකොට OH මයිනස් ඔයාලා ඒකකත් එක්ක අනිවාර්යෙන් ආදේශ කරන්න. OH මයිනස් සාන්දරය එනවා එක වැඩි කිරීම 10 ඍණ 5ක් කියලා එනවා. ගානේ පොඩි අවුලක් තියෙනවා ආරම්භයේදීම පරිමාවක් සඳහන් කරලා නැහැ. ඔයාලා ඒක පරිමාව දාගන්න. පරිමාව ඝන සෙන්ටිමීටර් 200ක රාවණයක් කියලා දාගන්න. පරිමාව ඝන සෙන්ටිමීටර් 200ක රාවණයක් කියලා දාගන්න. හරි. දැන් ඔන්න මොනවා වුණත් පරිමාව 200 වුණත් 500 වුණත් 1000 වුණත් 2000 වුණත් ඒ රාවණේ තියෙන්න ඕන අයන සාන්ද්‍රණය මෙච්චරයි. අවක්ෂේපයක් දෙන්න නම් තියෙන්න ඕන OH අයන සාන්ද්‍රණය මෙච්චරයි. හරි. දැන් ඔන්න මේ රාවණෙන් අවක්ෂේපයක් දෙන්න තියෙන්න ඕන OH අයන සාන්ද්‍රණය මෙච්චරයි. OH අයන සාන්ද්‍රණය මෙච්චරයි කියලා කියන්නේ ඒකේ අදහස ඝන ඩෙසිමීටරයක් ගත්තා නම් OH මවුල මෙච්චරක් තියෙන්න ඕනේ අවක්ෂේප දෙන්න. හැබැයි ඇත්තට මේ රාවණේ පරිමාව ඝන සෙන්ටිමීටර් 200යි නම්. හරි. ඔන්න එහෙනම් ඝන ඩෙසිමීටරයක් ගත්තා නම් එහෙම නැත්නම් ඝන සෙන්ටිමීටර් 1000ක් ගත්තා නම් අවක්ෂේපයක් ඇති කරන්න OH මෙච්චරක් තියෙන්න ඕනේ මවුල. නමුත් මෙයාගේ අරන් තියෙන්නේ ඝන සෙන්ටිමීටර් 200යි. එහෙනම් OH තියෙන්න ඕනේ මේකෙන් 5න් එකක්. මෙච්චර OH ගානක් තිබ්බනම් ඇති මේ ඝන සෙන්ටිමීටර් 200 ද්‍රාවණයක් තුලින් MOH2 අවක්ෂේපය ඇති කරගන්න. අඩුම තරම මෙච්චරක් තියෙන්න ඕනේ. ඔයාලා දන්නවා NaOH වල මෞලික ස්කන්ධය 40යි. ඒ නිසා NaOH ස්කන්ධය මවුල එක් ස්කන්ධය ග්‍රෑම් 46 නම් මවුල මෙච්චරක ස්කන්ධය කොච්චරද කියලා බලන්න තියෙන්නේ. ඒතර කීයක්ද එන්නේ? 80 වැඩි කිරීම 10 ඍණ 5යි ග්‍රෑම්. එහෙම නැත්නම් 80 වැඩි කිරීම 10 ඍණ 2යි මිලිග්‍රෑම්. එහෙම නැත්නම් 0.8යි මිලිග්‍රෑම් කියලා එනවා. 0.8යි මිලිග්‍රෑම් කියලා එනවා. ඔන්න මෙච්චර ප්‍රමාණයක් දැම්මහම අපිට MOH2 අවක්ෂේපය ඇති කරගන්න පුළුවන්. 0.8යි මිලිග්‍රෑම්. ඔන්න ඝන සෙන්ටිමීටර් 200කින් MOH2 අවක්ෂේපය ඇති කරගන්න මිලිග්‍රෑම් 0.8ක් දාන්න ඕනේ. හරි. මම කලින් 200ක් දෙන්න බැරි වුණා පරිමාව. පොඩි මිස්ටේක් එකක් ඇති වුණා. හරි. හරි. ඒතර අපිට මේ ගාන හදපු ගමන් එන්නේ ඝන ඩෙසිමීටර එක නම් කොච්චරක් තියෙන්න ඕනද කියලා. නමුත් අපි ගාන හැටියට ඝන සෙන්ටිමීටර 200ක තමයි හොයාගන්න තියෙන්නේ. තව ගාන ලියන්න එහෙම. ජලී රාවණයක M දාන 2 ආයන සාන්ද්‍රණය ජලී රාවණයක M දාන 2 ආයන සාන්ද්‍රණය දෙක වැඩි කිරීම 10 ඍණ
3යි මවල ගන්න ඩෙසිමීටර් වේ. 2 වැඩි කිරීම 10 රින 3යි මවල ගන්න ඩෙසිමීටර් වේ. එයින් ඝන සෙන්ටිමීටර් 200කට ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් එක් කරන ලදී. ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් එක් කරන ලදී. ලැබෙන ද්‍රාවණයේ ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් සානනය 0.1 වන අතර පරිමා වෙනසක් සිදු නොවේයයි සලකා MOH2 අවක්ෂේපය ලැබේද නොලැබේද යන්න පෙන්වන්න. MOH2 අවක්ෂේපය ලැබේද නොලැබේද යන්න පෙන්වන්න. වරහන් ඇතුළේ ලියා ගන්න MOH2 වල KSP 2 වැඩි කිරීම 10 රින 13යි ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් ල KB 1 වැඩි කිරීම 10 රින 5යි. ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් ල KB 1 වැඩි කිරීම 10 රින 5යි. ඇත්තාගේ නෙමෙයි දීලා තියෙන්නේ. ඔයාලා සුරු කිරීම ලේසියෙන් කරගන්න පුළුවන් විදිහට තමයි අගයක් දීලා තියෙන්නේ. හරි මේක බලමු. අවක්ෂේපයක් වෙනවද නැද්ද කියලා අහන්නේ. එහෙනම් අපි හොයාගන්න ඕනේ මොකද්ද? ආයන වල ගුණිතය හොයාගන්න තියෙන්නේ. බලමු අපි ආයනික ගුණිතය කොහොමද එන්නේ කියලා. ආයනික ගුණිතය m දාන 2 සාන්නේ වාරයක් OH minus m දාන 2 සාන්නේ 2 වැඩි කිරීම 10 රින 3ම තමයි ඊළඟ OH minus සාන්නනේ හොයාගන්න ඕනේ. දැන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ කෙනෙක් නම් ප්‍රබල බස්මයක්. ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් කියන දුබල බස්මයක්. එයා අර්ධ ආයනීකරණය වෙනවා. සමචාතී ආයනික සමතුලිතතාවයේදී දන්නවා. මෙයා මේ විදිහට විඝටනය වෙනවා. ආරම්භක සාන්ද්‍රණය 0.1යි. මෙයාගේ සාන්ද්‍රණ වෙනස x කියලා හිතුවොත් සමතුලිත සාන්ද්‍රණය 0.1 රින x මෙයා x වෙන්නේ. දැන් අපිට ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් ල අදාළව KB සඳහා ප්‍රකාශන ලිව්වොත් මේ භෞතික අවස්ථා අනිවාර්යෙන් සඳහන් කරන්න. මේක x මේක x මේක 0.1 රින x මේක ආසන්නව 0.1යි කියලා සලකන්න පුළුවන්. සමචාතී ආයනික සමතුලිතතාවය කලින් ඉගෙන තියෙන නිසා දන්නවා. ඒ උපකල්පනේ අනිවාර්යෙන් ලියන්න. ඒක ලකුණු හම්බ වෙනවා. මෙයාගේ විඝටනයේ තිතා කුඩා නිසා x කියන්නේ ඉතා කුඩා අගයක් වෙන්න ඕනේ. ඒ නිසා 0.1 රින x ආසන්නව 0.1යි කියලා ගන්න පුළුවන්. ඒක ඒ විදිහට ගත්තොත් එහෙම අපිට එනවා 10 රින 6 සමානයි x වර්ගය කියලා එනවා. එතකොට අපිට x සමානයි 10 රින 3යි මවල ගන්න ඩෙසිමීටර කියලා එනවා. හරි. මොන මේ විදිහට අපිට ගණනය කිරීමක් කරලා x හොයාගන්න පුළුවන් 10 රින 3යි මවල ගන්න ඩෙසිමීටර කියලා.
දැන් බලන්න x ලාගේ 10 ඍණ 3යි. ඒකේ වර්ගය එන්න ඕනේ. එහෙම වුණොත් එහෙම ගුණිතය එනවා. දෙක වැඩි කිරීම 10 ඍණ 9යි මවල වර්ග dm ඍණ 6යි. dm ඍණ 9යි. දැන් පාල් පේනවා ඇති අයන වල ගුණිතය විශාලයි KSP. ඒ කියන්නේ අවක්ෂේප වෙයි. අවක්ෂේප වෙයි. අන්න දවල් පැහැදිලිවම පේනවා අයන වල ගුණිතය KSP ට වඩා විශාලයි. දෙක වැඩි කිරීම 10 ඍණ 9යි අයන වල ගුණිතය KSP ආගේ දෙක වැඩි කිරීම 10 ඍණ 13යි. එන ස්ථිරම අවක්ෂේපයක් හැදෙනවම තමයි. හරි. ඔන්න එහෙනම් අවක්ෂේප වෙයි. හරි. තව ප්‍රශ්න ලියා ගන්න. මම මේකම සම්බන්ධ කරලා ප්‍රශ්නයක් දෙන්නම්. යන්න මෙහෙම. ඉහත ගැටලුවේ MOH2 අවක්ෂේපය නොලැබෙනසේ MOH2 අවක්ෂේපය නොලැබීමට MOH2 අවක්ෂේපය නොලැබීමට ද්‍රාවණයේ තිබිය යුතු ඇමෝනියම් ක්ලෝරයිඩ් සාන්ද්‍රණය සොයන්න. 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 හරි. දැන් බලන්න. දැන් මේ කතාව බලන්න. අයන වල ගුණිතය KSP ට වඩා වැඩි. ඒ කියන්නේ හරියට මේ වගේ. මිලිලීටර් 200යි ග්ලාස් එකකට අල්ලන ජල පරිමාව දැන් 300ක් දාන්න යනවා. වැඩිපුර පරිමාවක් තියෙනවා. අනිවාර්යෙන් උතුරනවා. අපිට පුළුවන් වැඩිපුර තියෙන 100 උතුරලා බිමට වැටෙනවට වඩා හොඳයි. වැඩිපුර තියෙන 100 බීලා දැම්මනම් කියලා 100ක් බීලා ඉතිරි 200 දානවා ග්ලාස් එකට. එහෙම කරන්න පුළුවන් ඕන්න. 100ක් බීලා ඉතිරි 200 ග්ලාස් එකට දානවා. මෙතනත් එහෙනම් කොහොම හරි කරලා අපිට පුළුවන් නම් මෙයාලගේ ගුණිතය අඩු කරගන්න මෙන්න මේ අගේ දක්වා. මීටත් වඩා අඩු කරගන්න පුළුවන් නම් කොහොමද අවක්ෂේප දෙන්නේ? අඩුම තරමේ මේ අගේට හරි අඩු කරගන්න පුළුවන් නම් අවක්ෂේප දෙන එක වළක්වා ගන්න පුළුවන්. දැන් මෙයාලගේ ගුණිතය මේ අගේ දක්වාවත් අඩු කරගත්තා නම් අවක්ෂේප දෙන එක වළක්වා ගන්න පුළුවන්. ඒකට අපිට කරන්න පුළුවන් දේවල් තමයි m දාන දෙක සානනේ අඩු කරන්න පුළුවන්. m දාන දෙක සානනේ අඩු කරලා මෙයාලගේ ගුණිතේ KSP ට සමාන කර ගන්නවා. හරි. ඒ කියන්නේ දැන් හරියට මම කිව්වා වගේ බීලා නේ අර වතුර ටික වැඩිපුර තියෙන වතුර ටික බිව්වනම් ගානට 200ක් යනකම් වැඩිපුර තියෙන වතුර ටික බිව්වනම් ආයි උතුරන්නේ නැහැ. හරියටම 200 පුරවන්න පුළුවන්. මේකෙත් කොහොම හරි කරලා මෙයාලා ගුණිතේ මෙයාගේට පත් කරගන්න තියෙන්නේ. වැඩිපුර තියෙන ටික අයින් කරා නම් වැඩිපුර තියෙන ටික අයින් කරලා ගුණිතේ මෙයාගේට හදාගත්තා නම් අවක්ෂේප වෙන එක වළක්වන්න පුළුවන්. වැඩිපුර තියෙන විදිහට දැම්මොත් අවක්ෂේප වෙලා තමයි ගානට අගේ KSP අගේට පත් කරගන්නේ. හරි. මම හිතනවා ඔයාලා අර ග්ලාස් එකේ කතාවෙන් තේරෙන්නේ නැති කියලා. හරි. ග්ලාස් එකට පුරවන්න පුළුවන් 200යි. මම 300ක් දැම්මොත් වැඩිපුර 100 උතුරලා ගානට ග්ලාස් එක 200 පුරව ගන්නවා. මම ඕක දැනගෙනම 300ක් දාන්න නැතුව ඒ 300ක් මම බීලා ඉතිරි 200 දැම්මොත් එහෙම අන්න ඒක උතුරන්නේ නැහැ. හරි. ඔන්න ඔය වැඩේ අපිට කරන්න පුළුවන් නම් මෙතනත් මේ විදිහට ආයනවල ගුණිතය මේ අගේට එන විදිහට අපි පිටින් එකතු කරොත් ස්ථිරම අවක්ෂේප වෙනවා. ඒක අපි ස්ථිරම දන්නවා. ගාන හදලම බැලුව දැන් අවක්ෂේපයක් වෙනවා. අපිට පුළුවන් නම් ආයනවල ගුණිතේ ගානට මේ අගේට මෙන විදිහට එකතු කරන්න. නැත්තම් ආයනවල ගුණිතේ මීටත් වඩා අඩු අගයකට එන විදිහට එකතු කරන්න පුළුවන් නම් ස්ථිරම අවක්ෂේප වෙන්නේ නැහැ. හැබැයි දැන් එකතු කරන විදිහට අනිවාර්යෙන් අවක්ෂේප වෙනවා. එහෙමනම් ඒක වළක්වන්න එක්ක මෙයාගේ සානනේ අඩු කරන්න ඕනේ නැත්නම් මෙයාගේ සානනේ අඩු කරන්න ඕනේ. නැත්නම් දෙන්නගෙම සානන අඩු කරලා එකතු කරන්න ඕනේ. ඇමෝනියම් ක්ලෝරයිඩ් දැම්මම වෙන්නේ OH අයන සානනේ අඩු වෙන එක වෙන්නේ.
ඔයාලා සමජාතීය ආයනික සමතුලිතතාවයේදී ඉගෙන ගන්න මෙන්න මෙහෙම. මේක අපි ඉගෙන ගන්න මේ කතාව සාරක්ෂක ද්‍රාවණය යටතේ අර හෙන්ඩර්සන් සමීකරණ එහෙම තියෙන කතාව යටතේ මේක ඉගෙන ගන්නේ. මෙයාගේ ආරම්භක සාන්ද්‍රණය 0.1යි. සාන්ද්‍රණ වෙනස x කියලා හිතුවොත් සමතුලිත සාන්ද්‍රණය මෙහෙම. මෙයා x මෙයා x. දැන් අපි පිටින් ඇමෝනියම් ක්ලෝරයිඩ් දැම්මොත් ඒ ඇමෝනියම් ලවණයනොත් ඇමෝනියම් අයන එනවා නේ. පිටින් අපි ඇමෝනියම් ක්ලෝරයිඩ් දැම්මොත් එයා කැඩිලා ඇමෝනියම් අයන හා Cl- අයන ලැබෙනවා. අන්නේ ඇමෝනියම් අයනත් අතර මෙතෙන් එකතු වෙන්න ඕනේ. අර පිටින් අපි ඇමෝනියම් ක්ලෝරයිඩ් දැම්මොත් එයාගෙන ඇමෝනියම් අයන සාන්ද්‍රණය මෙතෙන් එකතු වෙන්න ඕනේ. මම ඒක C කියලා ගන්න. එයාගෙන ගානත් එකතු වෙන්න ඕනේ. ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් දුබල භස්මයන් නිසා එයාගෙන් ලැබෙන X ප්‍රමාණය කොහොමත් අඩුයි. හැබැයි ඇමෝනියම් ක්ලෝරයිඩ් කියන්නේ ජලයේ සම්පූර්ණ විඝටනය වෙන ලවණයක්. එයාගේ සාන්ද්‍රණය 0.1 0.2 0.01 වුණත් ඒක මේකට වඩා විශාලයි. මේකට වඩා සැලකිය යුතු මට්ටමේ විශාල වෙනවා. අර එයාගේ 0.1 0.01 වගේ ආවත්. මොකද මෙයාගෙන ගන්න අනිවාර්යෙන් ගොඩක් කුඩා ගියක් එන්න ඕනේ. හරි ඒ නිසා අපි මෙතෙන්දී උපකල්පනය කරන්න වෙනවා. මෙතන ඇමෝනියම් අයන සාන්ද්‍රණය මෙතන ඇමෝනියම් අයන සාන්ද්‍රණය සම්පූර්ණ අයන සාන්ද්‍රණය අරයකින් එන ගාන කියලා උන උපකල්පනය කරන්න පුළුවන්. අපිට ඕන එහෙම නැතුව ගාන හදන්නත් පුළුවන්. අපි ඉස්සෙල්ලා ඕන එහෙම නැතුව ගාන හදලා බලමු. හරි. මෙතන මුළු ඇමෝනියම් අයන සාන්ද්‍රණය වෙන්නේ මෙයාගෙන් එන ගානයි අරයකින් එන ගානයි දෙකේම එකතුව. හරි. දැන් මෙයාගෙන් එන ගාන කලින් තිබුණානේ. ඒ ගාන කලින් තිබුණාම මෙයා ආවේ 10 5ක්. සෝරි 10 3ක්. හරි. ඒ නිසා ඉතින් මෙයාගෙන් එන ගාන ඒ ගාන තිබුණා කියලා තීරමක් වෙන්නේ නැහැ නේ. මේක අඩු වෙන්නේ නැහැ නේ. එහෙනම් අර පිටින් එන කෙනා නිසාම තමයි මේක අඩු වෙන්න ඕනේ. පිටින් එන කෙනා නිසාමයි මේ ප්‍රතික්‍රියාව මේ පැත්තට යොමු වෙලා ලැබෙන OH ප්‍රමාණය අඩු වෙන්න ඕනේ. ඒ නිසා අපි ඇත්තටම මෙතෙන්දී හොඳම දේ තමයි x ගණන් ගන්න නැතුව පිටින් එන ඇමෝනියම් ක්ලෝරයිඩ් වලින් ඇමෝනියා අයන එන ප්‍රමාණය මෙතන තියෙනවා කියලා සැලකෙන එක. හරි. හරි මෙන්න මේ විදිහට පිටින් ඇමෝනියම් ක්ලෝරයිඩ් දැම්මහම ඒ ඇමෝනියම් ක්ලෝරයිඩ් නිසා එයාගෙන් ලැබෙන ඇමෝනියා නිසා මේකේ ඇමෝනියම් අයන මේ ප්‍රමාණය වැඩි වීම නිසා ප්‍රතික්‍රියාව මේ පැත්තට යොමු වෙනවා. යොමු වෙලා මෙයාගෙන් ලැබෙන OH ප්‍රමාණය දැන් අඩු වෙනවා. දැන් අපි ඊළඟ ප්‍රශ්නේ OH මොන තත්ත්වයකට අඩු කරගන්න ඕනේ? අඩුම තරමේ OH මොන අගයට දක්වා අඩු කරගන්න ඕනේද? නේ කොයි අගය දක්වාවත් අඩු කරගන්න ඕනේද? OH හොඳටම අඩු කරන වැඩි කොහොමද සාර්ථකයි? දැන් මේක යහන්නේ අවම වශයෙන් කොච්චර ඇමෝනියම් ක්ලෝරයිඩ් ගණනක් තියෙන්න ඕනද? ඇමෝනියම් ක්ලෝරයිඩ් ගොඩාක් දාලා OH යන සාන්ද්‍රණය ගොඩාක් අඩු කරගත්තොත් කොහොමද මේ අවක්ෂේපය ඇති වෙන්නේ? එහෙම නෙමෙයි දැන් අහන්නේ අඩුම තරමේ ඇමෝනියම් ක්ලෝරයිඩ් කොච්චරක් දාන්න ඕනද? හරි. එහෙමනම් අපි තේරුම් ගන්න ඕනේ. එහෙමනම් තේරුම් ගන්න ඕනේ අවක්ෂේපය නොලබෙන්න නම් මෙයාලගේ අයනවල ගුණිතය අඩුම තරමේ මේ අගයටවත් පත් කරගන්න ඕනේ. අයනවල ගුණිතය මේ අගයටවත් පත් කරගත්තොත් අයනවල ගුණිතය KSP අගයටවත් පත් කරගත්තොත් අවක්ෂේප වෙන එක වළක්වා ගන්න පුළුවන්. හරි. ඒකට දැන් අපි කරන්න යන්නේ OH ගන්න අඩු කරගන්න එක. M මුකුත් කරන්නේ නැතුව M අඩු කරගන්න විදිහක් අපි දන්නේ. ඇමෝනියම් ක්ලෝරයිඩ් දාලා අපිට පුළුවන් OH අඩු කරගන්න. දැන් අපි උත්සාහ කරන්නේ OH අඩු කරලා මෙයාලගේ ගුණිතේ KSP අගයට පත් කරගන්න. එහෙම වුණොත් එහෙම අවක්ෂේපයක් දෙන එක වළක්වා ගන්න පුළුවන්. නැත්තම් වෙන්නේ අවක්ෂේපයක් දීලා ගානට මේ අගේ KSP අගයට පත් වෙනවා. අවක්ෂේපයක් දීලා මේක KSP ට සමාන වෙන එක වෙන්නේ. හරියට මම අර කලින් කිව්වා වගේ වතුර මිලිලීටර් 200ක් අල්ලන වීදුරුවකට වතුර 300ක් දැම්මොත් 100ක් උතුරලා ගානට 200 තියා ගන්නවා. අපි 100ක් බීලා අරකට 200ක් දැම්මොත් පොඩ්ඩක්වත් උතුරන්නේ නැහැ. දැන් කරන්න යන්නේ ඒක. හරි. මේ විදිහට ආයන එකතු කරොත් ආයනවල ගුණිතය මෙච්චරක් එනවා. ඒතකොට ඒගොල්ලෝ කරන්නේ වැඩිපුර තියෙන ආයන ටික අවක්ෂේප කරගෙන ආයනවල ගුණිතය ආයෙත් මේ අගයට පත් කරගන්න එක. දැන් අපි කරන්න යන්නේ
උතුරන් නැති වෙන්නම පිටින් අයන කොහොමද එකතු කරන්න ඕනි කියලා බලන්නේ. උදේට ඒක මතක තියාගන්න. උතුරන් නැති වෙන්න. එහෙම නැත්නම් අවක්ෂේප දෙන්නේ නැති වෙන විදිහට පිටින් කොහොමද අයන එකතු කරන්න ඕනි කියලා තමයි බලන්නේ. එම් වෙනස් කරන්නේ නැතුව OH මොන විදිහට එකතු කරොත්ද OH ගේ සාන්ද්‍රණය මොනාගේ තියෙන විදිහට එකතු කරොත්ද අවක්ෂේපයක් ලබා ගන්න නැතුව ඉන්න පුළුවන්. ඒක තමයි අපි හොයන්න යන්නේ. එහෙනම් ඔන්න අපි උත්සාහ කරන්න ඕනේ ආයනවල ගුණිතේ KSP අගයටවත් අඩු කරගන්න. මෙයාගේ නැතුව KSP අගයට පත් කරගත්තා නම් අවක්ෂේපයක් දෙන්නේ නැහැ. එතකොට අපිට මෙතනින් එන OH මයිනස් සාන්ද්‍රණය එක වැඩි කිරීම 10^5. හරි. එතකොට MOH2 අවක්ෂේපය ලැබෙන එක වළක්වා ගන්න OH යන සාන්ද්‍රණය 10^5 දක්වා අඩු කරගන්න ඕනේ. ඒක කරගන්න වෙන්නේ ඇමෝනියම් ක්ලෝරයිඩ් දාලා ඇමෝනියම් ක්ලෝරයිඩ් දැම්මේ නැතුව ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් විඝටනය වුණා නම් OH යන සාන්ද්‍රණය 10^3 කියලා එන්නේ. දැන් අපි ඇමෝනියම් ක්ලෝරයිඩ් දාලා තමයි OH යන සාන්ද්‍රණය 10^5 දක්වා අඩු කරගන්න උත්සාහ කරන්නේ. ඇමෝනියම් ක්ලෝරයිඩ් දැම්මොත් තමයි OH ප්‍රමාණය අඩු වෙන්නේ. මොකද ඇමෝනියම් අයන වැඩි වුණාම ප්‍රතික්‍රියාව මේ පැත්තට යොමු වෙන්න ඕනේ. මෙයාගේ විඝටනය අඩු වෙලා ලැබෙන OH අයන සාන්ද්‍රණය අපිට 10^5 කරගන්න පුළුවන්. එතකොට දැන් එහෙනම් මෙයාගේ ආරම්භක සාන්ද්‍රණය 0.1යි සාන්ද්‍රණ වෙනස එහෙම නැත්නම් මෙයාගේ සාන්ද්‍රණය අඩු වෙන ප්‍රමාණය 10^5ක් වෙන්න ඕනේ. මොකද OH යන සාන්ද්‍රණය 10^5යි කියන්නේ මෙයා කැරෙන්නේ 10^5ක ප්‍රමාණයක්. සාන්ද්‍රණය අඩු වීම 10^5ක ප්‍රමාණයක්. එහෙනම් සමතුලිත සාන්ද්‍රණය 0.1/10^5යි OH 10^5යි ඇමෝනියම් අයන කැරෙනවා හැදෙනවා මෙන්න මෙයාගේ 10^5ක් ඉන් සාන්ද්‍රණය අඩු වුණොත් ඇමෝනියම් අයන සාන්ද්‍රණය 10^5ක් වෙනවා. ඊට අමතරව ඇමෝනියම් ක්ලෝරයිඩ් දෙන්නුත් එකතු වෙන්න ඕනේ යම් කිසි ප්‍රමාණයක්. ඒ අණුව තමයි ඇත්තටම මෙයාගේ මේ විඝටන ප්‍රමාණය අඩු වෙලා තියෙන්නේ. එහෙනම් අපිට මේක ආසන්නව C කියලා ගන්න පුළුවන්. 10^5 දාන C කියන එක ආසන්නව C කියලා ගන්න පුළුවන් සාරණ. ඒ කියන්නේ මේ සම්පූර්ණ ඇමෝනියම් අයන ප්‍රමාණයම ඇමෝනියම් ලවණයෙන් ඇමෝනියම් ක්ලෝරයිඩ් ලවණයෙන් ආවා කියලා සලකන්න පුළුවන්. එහෙම වුණොත් එහෙම අපිට මේ ගාන හැදුවොත් KB ප්‍රකාශන දාලා ගන්න හැදුවම මේ විදිහට එන්නේ. මෙයා 10^5 තන C මෙයා 10^5යි මෙයා 0.1/10^5යි පාල් මේවා ඒකත් එක්ක ආදේශ කිරීම කරන්න අනිවාර්යෙන් ඔයාලා සැලකිලිමත් වෙන්න ඕනේ මේවා ගණන් හදද්දී භෞතික අවස්ථා ඒකත් එක්ක ආදේශ කිරීම ගැන මේ තැනදිත් අනිවාර්යෙන් ඔයාලා භෞතික අවස්ථා සඳහන් කරන්න ඕනේ ගණන් හදද්දී KB එක වැඩි කිරීම 10^5යි මේක ආසන්නව C කියලා ගන්න පුළුවන් 0.1/10^5 ආසන්න 0.1යි කියලා ගත්තොත් C සමානයි 0.1යි මවල ගන්න ඩෙසිමීටර කියලා එනවා. එහෙමනම් ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් ඇමෝනියම් OH යන සාන්ද්‍රණය 10^5 කරගන්න අපි පිටින් දාන්න ඕන ඇමෝනියම් අයන සාන්ද්‍රණය 0.1යි කියලා හිතන්න පුළුවන්. හරි. එන ඇමෝනියම් ක්ලෝරයිඩ් සාන්ද්‍රණය 0.1යි. මම ආයි ගන්න පොඩි පැහැදිලි කිරීමක් කරන්න. M හා OH එකතු වෙලා MOH2 අවක්ෂේපය ලැබෙන්න එයාගේ අයන වල ගුණිතය KSP ට වඩා වැඩි වෙන්න ඕනේ.
ද්‍රාවණේ ඉම්දාන දෙක ආයන සානනයක් තියෙනවා. ඒක OH අයන යම් සානනයක් ආවට පස්සේ ඒගොල්ලෝගේ ගුණිතයේ ධෛර්ය දෙක වැඩි කිරීම ධෛර්යන 13 එහෙම නැත්නම් යාලා KSP යකට වඩා වැඩි වුණොත් අනිවාර්යෙන් අවක්ෂේපයක් වෙනවා. දැන් අපි මුලින්ම ගාන හදද්දී මේ විදිහට ආවේ ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් විඝටනය වෙලා ආව OH ප්‍රමාණය ධෛර්යන 3ක් වුණා. මෙයාගේ එම්දාන දෙක සාන දෙක වැඩි කිරීම ධෛර්යන 3ක් වුණා. ඒ වුණොත් එයාලගේ අයන වල ගුණිතය අපි ආවේ මෙන්න මේ විදිහට අයන වල ගුණිතය දෙක වැඩි කිරීම ධෛර්යන 9ක් කියලා ආවේ. ඒක අනිවාර්යයෙන්ම KSP ට වඩා වැඩි. KSP දෙක වැඩි කිරීම ධෛර්යන 13යි. ඒ නිසා ස්ථිරම අවක්ෂේපයක් වෙනවා. ඒ නිසා එහෙනම් අපිට අවක්ෂේප වෙන එක වලක් වගේ න ะ. ගානටම මේක ද්‍රාවණයේ තියෙන උපරිම අයන සාන්ද්‍රණයෙම තියාගන්න ඕනේ නම් අපි කරන්න ඕනේ එකතු කරද්දිම අර ප්‍රමාණය අඩු කරලා සාන්ද්‍රණය අඩු කරලා ගානට KSP වල අගයට මේ අයන වල ගුණිතේ KSP අගයට සමාන වෙන විදිහට එකතු කරානම් හරියි. නෑ මෙහෙම හිතන්න. මේ ග්ලාස් එකේ පරිමාව මිලිලීටර් 200යි. මේකට මම 300ක් එකතු කරොත් ස්ථිරම 100ක් උතුරනවා. 200යි ඉතුරු වෙන්නේ 100ක් උතුරනවා. දැන් මම දන්නවා නම් මේකට 300ක් දැම්මහම 200ක් විතරයි තියාගන්න ඉතිරි ටික උතුරනවා කියලා දන්නවා නම් මට ඕනම් පුළුවන් අර උතුරන 100 බීලා ඒක මගේ ඇඟට දාගෙන ඉතිරි ටික ග්ලාස් එකට දානවා. එතකොට ඒ 200 ඉතුරුයි. ඒ වගේ දැන් අපි දන්නවා මේ අයන සානනාවොත් එහෙම මේ අයන වල ගුණිතේ KSP ට වඩා වැඩි වෙනවා. ස්ථිරම මෙයාලගේ අයන එකතු වෙලා අවක්ෂේපයක් හැදිලා ආයෙත් මේ අයන වල ගුණිතේ KSP ට සමාන කරගන්නවා. හරි? මේ අයන එකතු වෙලා මෙයා අවක්ෂේප වෙලා මෙයාත් අඩු වෙලා මෙයාත් අඩු වෙලා මේ දෙන්න එකතු වෙ මෙයා හැදිලා අන්තිමේදී අයන වල ගුණිතේ නැවතත් මෙයාගේ තියෙන එක KSP අගේ දක්වා පත් කරගන්නවා. ඒතර එයාගේට පත් වෙන්නේ අවක්ෂේපයක් ඇති වෙලා. මොකද ආයන වල ගුණිතේ මේකට වඩා වැඩි යගයක් නිසා. අපිට පුළුවන් නම් ආයන වල ගුණිතේ හරියටම මේ යගේ දක්වා අඩු කරගෙනම ආයන දාන්න පුළුවන් නම්. හරි. ආයන වල ගුණිතේ හරියටම මේ යගේ එන විදිහට අපිට මේක එකතු කරන්න පුළුවන් නම් අන්න අපිට අවක්ෂේපයක් නොවි තියාගන්න පුළුවන්. අවක්ෂේපයක් නොවි උපරිම ආයන සානනිකුත් තියාගන්න පුළුවන්. හරි මේකට හරියටම 200ක් දැම්මම දාන්න පුළුවන් උපරිමේ දාලා තියාගන්න පුළුවන් උතුරන්නේත් නැහැ. හරි අන්න ඒක තමයි දැන් අපි කරේ. එහෙමනම් මේ වැඩේ කරගන්න M දාන දෙක අඩු කරන්නත් පුළුවන්. OH අයන සාන්ද්‍රණය අඩු කරලා එකතු කරන්නත් පුළුවන්. නැත්නම් දෙන්නම අඩු කරලා එකතු කරන්න පුළුවන්. දැන් අපි කරේ ඇමෝනියම් ක්ලෝරයිඩ් දාන එක. ඇමෝනියම් ක්ලෝරයිඩ් දැම්මහම OH අයන සාන්ද්‍රණය අඩු කරගන්න පුළුවන්. ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් එන OH ප්‍රමාණය අඩු කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි බැලුවා ඒ OH ප්‍රමාණය මොන ආගේ තිබ්බොත්ද මේ දෙන්නගේ ගුණිතේ මේ ආගයටපත් වෙන්නේ. මේ දෙන්නගේ ගුණිතේ මේකටපත් වෙන්නේ මෙන්න මෙයාගේ ආගය මොන ආගේ තිබ්බොත්ද. එහෙන් බැලුවම ධෛර්යන 5ක් කියලා. ඒතර අපි OH යන සාන්ද්‍රණය ධෛර්යන 5 නම් මොන ඇමෝනියම් ක්ලෝරයිඩ් සාන්ද්‍රණයක් තියෙන්න ඕන කියලා තමයි ගාන හැදුවේ. ඒක කලින් පාඩම අපි ඉගෙන ගන්න සමචාති අයනික සමතුලිතතාවට අදාළ දෙයක්. අතර ඔයාලගේ හැමෝම මම හිතන හොඳට දන්නවා ඇති. ඒක අර අපි ස්වරක්ෂක ද්‍රාවණයක ඇත්තට මෙතෙන්දී නිර්මාණය වෙන්නේ ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් හයාගේ ලවණේ තියෙනවා. දුබල බස්මේ යගේ ලවණේ තියෙනවා. ඒ නිසා අපිට ඒක වන්න හෙන්ඩර්සන් සමීකරණයට දාලා වුණත් හදන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපි තව ගානක් ලියාගමු. ජලීය ද්‍රාවණයක B ධන දෙක හා M ධන දෙක ආයන සාන්ද්‍රණ 0.1 බැගින් වේ. බිඳසම එක බැගින් වේ. මේට x2 ද්‍රාවණයක් එක් කරගෙන යෑමේදී මේට x2 ද්‍රාවණයක් එක් කරගෙන යෑමේදී x2 ද්‍රාවණයක් එක් කරගෙන යෑමේදී පළමු අවක්ෂේප වන්නේ එක් කරගෙන යෑමේදී කියලා කමාවක් දාලා පළවෙනි ප්‍රශ්නය එක් කරගෙන යෑමේදී කියලා කමාවක් දාලා පළවෙනි ප්‍රශ්නේ පළමු අවක්ෂේප වන්නේ කුමන කැටායනයද යන්න පෙන්වන්න.
පළමු අවක්ෂේප වන්නේ කුමන කැටායනයද යන්න පෙන්වන්න. දෙවෙනි එක දෙවන කැටායනය අවක්ෂේප වීම ආරම්භ වන අවස්ථාවේදී පළමු කැටායනයේ ඉතිරි කැටායන සාන්ද්‍රණය සොයන්න. මම කේස් P ගැන දීලා තියෙන්නේ Bx වල කේස් P ගේ 4 වැඩි කිරීම 8යි Mx වල කේස් P ගේ 2 වැඩි කිරීම 10යි. ඊට කලින් මම පොඩි උදාහරණයක් ගන්න. මෙහෙම පොඩි අපි හිතමු වාචන දෙකක් තියෙනවා කියලා. එක පරිමාණ මිලිලීටර් 50යි තව එක පරිමාණ මිලිලීටර් 160යි. මම මේ දෙන්නටම සමානව ජලය එකතු කරගෙන යනවා. දැන් ඕන කෙනෙක්ට කියන්න පුළුවන් පොඩි ළමයෙක්ට උනත් කියන්න පුළුවන් මේ දෙන්නට සමානව වතුර එකතු කරගෙන ගියොත් එහෙම කවුද උතුරන්නේ කියලා පොඩි ළමයෙක් උනත් කියයි. කවුද උතුරන්නේ? මිලිලීටර් 50ක් තියෙන කෙනා. මම එයා A කියලා ගන්න අනිත් කෙනා B කියලා ගන්න. මුලින්ම උතරන්නේ ඒ වාචනේ. මිලිලීටර් 50ක් තියෙන කෙනා තමයි මුලින්ම උතරන්නේ. තව දුරටත් දාගෙන ගිය ජලය දෙන්නටම සමානව දාගෙන යනවා B උතුරනකම්ම දාගෙන යනවා. B උතුරන්න නම් 160ක්ම දාන්න ඕනේ. ඒතර තමයි B උතුරන්න පටන් ගන්නෙ. ඒ වෙනකම් ඒටත් ජලය දාගෙන ගියොත් ඒගේ 110ක් උතුරලා තියෙන්න ඕනේ. මොකද එයාගේ වාචනේ නල්ලන්නේ මිලිලීටර් 50යි. නමුත් මෙයා උතුරනකම්ම මෙයා උතුරන 160ක් අඩුම තරමේ දාන්න ඕනේ. මෙයාට දාගෙන ගියොත් මෙයාගේ 110ක් උතුරලා තියෙන්න ඕනේ. මොන සරල අයිඩියා එකක්. හරි. මෙතන බලමු අපි Bx අවක්ෂේප වීමට අවම වශයෙන් මෙයා අවක්ෂේප වෙන අඩුම තරමේ ආයනික ගුණිතය Ksp ට සමාන වෙන්න ඕනේ. ඇත්තටම නම් ආයනවල ගුණිතය Ksp ට වඩා වැඩි වෙන්න ඕනේ. අපි අර කිව්වේ ආයනවල ගුණිතය උඩරිම තියෙන අවස්ථාව දෙපැත්තටම කතා කරන්න පුළුවන්. අවක්ෂේපයක් වෙන්න තියෙන්න ඕන අවම ආයනවල ගුණිතය කියන්න පුළුවන්. අවක්ෂේපයක් නොවි තියාගන්න පුළුවන් උඩරිම ආයනවල ගුණිතය. අර බහුතරය දේශපාලු නියෝජනය කරන අවස්ථාව කියලා අපි ඉගෙන ගත්තා. එහෙනම් B දාන 2 x2 minus හරි එතකොට අපි ගන්න පුළුවන් එයාගේ අයනවල ගුණිතේ Bx වල 4 වැඩි කිරීම 10 8යි මෙයා 0.1යි නම් එහෙම වුණොත් එහෙම අපිට x2 minus සාන්ද්‍රණය එනවා 4 වැඩි කිරීම 10 7යි. හරි ඒ විදිහටම mx අවක්ෂේප වීමට බැලුවොත් එහෙම අයනික ගුණිතය Ksp ට සමාන වෙන්න ඕනේ අඩුම තරමයක වෙන්න ඕනේ. එහෙම වුණොත් m දාන 2 0.1යි දැන් බලන්න මේ ගණන් දෙක හැදුවම බලන්න අවක්ෂේප වෙන්න අඩුවෙන්ම x2 minus ඕන වෙන්නේ mx අවක්ෂේප වෙන්න. යාට ඕන x2 minus ප්‍රමාණය 2 වැඩි කිරීම 10/11යි. මෙයාට 4 වැඩි කිරීම 10/7ක් ඕනේ. මෙයාට තමයි අඩුවෙන්ම x2 minus ඕනේ. හරියට අඩුවෙන්ම ජලය ඕනේ ඒ කියන එක නා උතුරන්න. එහෙනම් මුලින්ම මෙතන අවක්ෂේප වෙන්නේ x2 minus. එහෙනම් අපිට කියන්න පුළුවන් අවක්ෂේප වීමට අඩුම x2 minus ප්‍රමාණයක් අවශ්‍ය වන්නේ mx සඳහා බැවින් පළමුව mx අවක්ෂේප වේ. හරි පළමුව mx අවක්ෂේප වේ. හරි ඒ විදිහට කියන්න පුළුවන්. දැන් බලන්න එහෙමනම් ඊළඟ කතාව. දැන් එහෙනම් මුලින්ම අවක්ෂේප වෙන්නේ අංක 1ටම අවක්ෂේප වෙන්නේ mx. එහෙනම් දෙවෙනිට තමයි bx අවක්ෂේප වෙන්නේ. දැන් මේ දෙන්නටම වතුර සමානව දාන්නේ. දැන් මේ x2 minus දැම්මහම මේකට ඒ x2 minus b ටත් පොදුයි m ටත් පොදුයි. දෙන්නම ඉන්න ද්‍රාවණය තමයි x2 minus දාන්නේ. දෙන්නටම සමානව ජලය දාගෙන යනවා.
මුලින්ම ඒ උතුරනවා. මුලින්ම මෙයා. ඊළඟ තව දාන්න 160ක් වුණාම තමයි B උතුරන්නේ. හැබැයි මෙයාටත් ඒත් එක්කම දාගෙන ගියොත් ඒ විදිහටම මෙයාගේ 110ක් උතුරලා. මෙතනත් ඒ වගේ දෙයක් එන්නේ. x2 මෙයාගේට ආව මෙයා අවක්ෂේප වෙන්න පටන් ගන්නවා. තාම මෙයා අවක්ෂේප වෙන්නේ නැහැ. තාම bx අවක්ෂේප වෙන්නේ නැහැ. bx අවක්ෂේප වෙන්න මෙන්න මේ x2 සානනේ තව වැඩි කරලා මෙයාගේ දක්වා වැඩි කරගන්න ඕනේ. මෙන්න මෙයාගේ දක්වා මෙයා වැඩි කරගන්න ඕනේ. මෙයාගේ දක්වා වැඩි කරගන්න ඕනේ. 4 වැඩි කිරීම 10 රින 7 දක්වා මෙයා වැඩි කරගත්තා නම් x2 සානේ වැඩි කරගත්තා නම් අන්න bx අවක්ෂේප වෙනවා. එතකම් මෙයා නිකන් ඉන්නේ. මේ ගානාව ගම අවක්ෂේප වෙන්න පටන් ගන්නවා. තව දාන්න මෙයා අවක්ෂේප වෙනවා. මෙයාට 50ක් දාපු ගමන් මෙයා උතුරන්න පටන් ගන්නවා. උතුරන්න හිතනවා. තව දාන්න මෙයා උතුරලා යනවා. හරි. මෙයාට 160ක් දාද්දම මෙයා උතුරන්න ගන්න. ඒ වෙද්දි මෙයා 110ක් උතුරලා. හරි. අන්න ඒ වගේ හිමනම් මෙතන මෙයාගේ සානනේ මෙයාගේට ආවගම මෙයා අවක්ෂේප වෙන්න පටන් ගන්නවා. හැබැයි දෙවෙනි කෙනා අවක්ෂේප වෙන අවස්ථාව වෙද්දිත් මෙයාගේ ආයනික ගුණිතේ Ksp ට සමාන වෙන්න ඕනේ. මොකද ද්‍රාවණයේ තියෙන පුළු උපරිම අයනවල ගුණිතේ Ksp ඊට වඩා වැඩි ගියක් කොහොමවත් තියෙන්න බෑ. දැන් x2 වැඩි කරගෙන x2 ලාගේ මෙයාගේ දක්වා වැඩි කරත් ද්‍රාවණයේ තියෙන x2 ලාගේ මෙයාගේ දක්වා වැඩි කරත් mx වල Ksp යගය දෙක වැඩි කිරීම 10 රින 12ම වෙන්න ඕනේ. මොකද Ksp කියන්නේ නියතයක්, උෂ්ණත්වය අනුව නියතයක්. ඒක වෙනස් වෙන්න බෑ. හරි? ඔන්න එහෙනම් හොඳට අහගන්න ආයෙත් x2 සානේ මොනාගේ දක්වා වැඩි කරත් මේ දෙන්නගේ ගුණිතේ නියතයක්. හරි? දැන් x2 වගේ මෙයාගේදී අවක්ෂේප වෙන්න පටන් ගන්නවා. තව දාන තව අවක්ෂේප වෙනවා. කොහොම වුණත් අවසානයේ අයනවල ගුණිතය Ksp ට සමාන වෙන්න ඕනේ. හරි එහෙමනම් මේ විද්දි m දාන දෙක අයන සාරනේ මොකද්ද කියලා අපිට මේකෙන් හොයන්න පුළුවන්. හරි. මේක බෙදුවම අපිට එනවා m දාන දෙක අයන සාරනේ 5 වැඩි කිරීම 10 රින 6ක් කියලා එනවා. 5 වැඩි කිරීම 10 රින 6ක් කියලා එනවා. දැන් එහෙනම් m දාන දෙක අවක්ෂේප වෙලා ඉතුරු වෙලා තියෙන්නේ 5 වැඩි කිරීම 10 රින 6යි. ඒ bx අවක්ෂේප වෙන්න පටන් ගන්න අවස්ථාවේදී m දාන දෙක අවක්ෂේප වෙලා ඉතුරු වෙලා තියෙන්නේ මෙන්න මෙච්චර සානලය. අර කිව්ව අයිඩියා එක හොඳට තේරුම් ගන්න. එහෙම වුණොත් එහෙම ඔයාලා මේකෙන් ප්‍රශ්න කරන්න ලේසි වෙයි. ඔයාලා අර හැම වෙලේම කියනවා අපි මම කරන YouTube එකේ කරන හැම වීඩියෝ එකකම මම පැහැදිලි කිරීම කරන්නේ අපි ක්ලාස් වල උනා නිතරම ළමයි කියන්නේ කටපාඩම් කිරීම මානසිකත්වයෙන් මිදෙන්න හොඳට අවබෝධ කරගන්න. හොඳට ඔළුවට දාගන්න මොකද්ද මේ කියන්නේ කියලා හොඳට තර්කානුකූලව ඔළුවට දාගන්න. ඒ දාගෙන හොඳට හිත ප්‍රශ්න කරන්න. හොඳට තීරිය හිතලා ඒ තීරිය යොදා ගැනීම ප්‍රශ්න කරන්න. එහෙම නැතුව අපි තීරිය කටපාඩම් කර තීරි පාඩම් කරගෙන හිටියා කියලා අපිට පේපර් එකකට උත්තර ලියන්න බෑ. පුරුද්දට වගේ ගානක් දෙකක් හදන්න පුළුවන් අලුත් ප්‍රශ්නයක් ආව ගමන් හිර වෙනවා. ඒ නිසා අපිට තියරි ඉගෙන ගන්න තියෙන විකල්පේ කටපාඩම් කිරීම නෙමෙයි. මොකද එක්සෑම් එකේ අහන්නේ අපේ තියරි පුළුවන්ද කියලා තියරි නෝට් එක පුළුවන්ද තියරි හොඳට කටපාඩම් කරලා තියෙන කියලා එක්සෑම් එකේදී බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපෙන් බලාපොරොත්තු වෙන්නේ මේ තියරි යොදා ගැනීම කරන්න පුළුවන්ද කියන එක. ඒ නිසා අපි හුරු වෙන්න ඕනේ මේ තියරි යොදා ගැනීම කරන්න. මම ඒකයි ගොඩක් කලාවට මේක කතන්දර වලින් පැහැදිලි කිරීම කරන්නේ සමහර කතා අරගෙන අර අයිඩියා එක ඔලුවට දාන්න ඕන නිසා. අපි දැන් ගොඩක් අය මේක බලන අයත් අපි ඕගනික් ස්පීඩ් ඉගෙන ගත්තා ඉන්නේ. අපි නම් දරාපු පාඩම් වෙච්ච කටපාඩම් කරන් නම් දරාපු පාඩම් වෙච්ච ඕගනික් ස්පීඩ් පවා කටපාඩම් කරවන්න නැතුව ගියනවා. දැන් මාතර සම්මාන වල හැම පැත්තකින්ම ඇවිල්ලා තිබ්බලම මම ගොඩක් පැති වලින් ඇවිල්ලා තිබුණා. ඉතින් ඒ හැමෝම අපේ YouTube වීඩියෝ බලලා ආපුවා ඉන්න ගොඩක් අය. ඉතින් ඒ හැමෝම අවසන් තේරුම් ගත්ත දේ තමයි කටපාඩම් කිරීම නෙවෙයි විකල්පය ඔය දේවල් වල අවබෝධ කර ගැනීම තාරක කිරීම කියන එක. හරි. හිතන්න පුරුදු වීම ප්‍රශ්න කරන්න හුරු වීම. ඒ නිසා මේ ෆිසිකල් පාඩම් කොහොමවත් අපි ගණන් හදන්න ඕන දේවල් හොඳට හිතන්න මොනවද මේ කිව්වේ කියලා. හරි. හොඳට අවබෝධ කරගන්න පාඩම කොටස් දෙකකින් තියෙන්නේ. කොටස් දෙකක් විදිහට පාඩම යන්නේ. එකක්
ඝනයක දීවීම අනිත් එක අවක්ෂේපයක් ඇති කර ගැනීම. ඒතර ඝනයක දීවීම හිතන විදිහ වෙනස්, අවක්ෂේපයක් ඇති කර ගැනීම හිතන විදිහ තවත් ආකාරයක්. මේ දෙක ආකාර දෙකකට හිතන්න ඝනයක දීවීමේදී අයන වල ගුණිතය එකවරම KSP ට සමානයි කියලා එහෙම නැත්නම් KSP සඳහා ප්‍රකාශන ලියලා ගාන හදන්න පුළුවන්. නමුත් අවක්ෂේපයක් ඇති වේද නැද්ද කියන කතාවේදී KSP සමානයි කියලා ප්‍රකාශන ලියන්න බෑ. මොකද අපි දන්නේ අවක්ෂේපයක් ඇති වේද නැද්ද කියන්නත්. හරි එහෙනම් හොඳට මම නැවත වතාවක් පොඩි සාරාංශගත කිරීමක් කරන්න. අපි මුලින්ම කතා කරේ මෙන්න මේ වගේ යම්කිසි කෙනෙක්ගේ දීවීම ගැන අපි කතා කරේ. මෙන්න මේ වගේ දෙයක්. පාඩම කොටස් දෙකයි අතරම ඔන්න අපි මුලින්ම කතා කරේ මේ වගේ දෙයක්. mx කියන කෙනා චලය දී කිරීම. ඊළඟ mx කියන කෙනා m දාන දෙක අඩංගු චලී රාවණයක දී කිරීම. mx කියන කෙනා x2 අඩංගු චලී රාවණයක දී කිරීම. ඊළඟට mx කියන කෙනාගේ චලී රාවණයකුයි නැත්නම් bx කියන කෙනාගේ mx ඝනයයි bx කියන ඝනය දෙන්නම චලය දී කරනවා. ඒ දෙන්නගෙම පොදු අයනයක් ලැබෙනවා. මොන පාඩමේ මුලින්ම අපි කතා කරපු කොටස. ඝනයක දීවීම. අවසානයේ අපි කතා කරේ පිටින් අයන එකතු කරලා අවක්ෂේපයක් ලබා ගන්න පුළුවන්ද බැරිද කියන එක. හරි. පිටින් b දාන දෙකයි x2 එකතු කරලා අවක්ෂේපයක් ලබා ගන්න පුළුවන්ද බැරිද කියන එක. ඊළඟට එහෙම නැත්නම් ද්‍රාවණයේ m දාන දෙකයි b දාන දෙකයි දෙකම තියෙද්දි පිටින් x2 දැම්මහම දෙන්නම අවක්ෂේප වෙනවද? නැත්නම් කවුද මුලින්ම අවක්ෂේප වෙන්නේ ඊට පස්සේ කවුද අවක්ෂේප වෙන්නේ? මේ ගැන තමයි අපි අන්තිමට කතා කරේ. විභාගෙදී ගොඩක්ම ප්‍රශ්න ඇවිල්ලා තියෙන මේ දක්වා ප්‍රශ්න වලින් 90ක්ම වගේ ප්‍රශ්න ඇවිල්ලා තියෙන මෙන්න මේ කොටසේ. කැට ආයන හා එන එකතු වෙලා අවක්ෂේපයක් ඇති වෙන්න පුළුවන්ද බැරිද කියන එකෙන් තමයි අවක්ෂේපයක් ඇති වෙන්න පුළුවන්ද බැරිද කියන එකෙන් තමයි ගොඩක් ප්‍රශ්න මේ දක්වා ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා මම මේකටත් විවිධ උදාහරණ ගත්තා පැහැදිලි කිරීම කරන්න. ඒ නිසා ඒ දේවල් හොඳට ඔලුවට ගන්න. මේ ප්‍රශ්නයක් කරද්දී හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් අලුත් ප්‍රශ්නයක් දුන්නකම හිර වෙනවා. හරි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී මම ඔයාලට තව වීඩියෝ එකක් ගේනවා ද්‍රාවිතා ගුණිතය සම්බන්ධව. ඒකෙන් මම විභාග ප්‍රශ්න සාකච්ඡා කරන්නේ. දැන් ඔයාලට ප්‍රශ්නත් එක්ක තියරි නෝට් එකේ ප්‍රශ්නත් එක්කම සිද්ධාන්තත් එක්කම ගැටලු විසඳීම් කරා. මොකද එහෙම නැතුව අපිට මේ පාඩම හදාගන්න බෑ. නිකම්ම තීරි ඉගෙන ගත්තා කියලා තීරි ඔක්කොම ටික ඉගෙනගෙන ප්‍රශ්න කරන්න ගියා කියලා මුකුත් කරගන්න බෑ. මොකද අපි ඒ තීරි කොටස් යොදාගෙන හුරු වෙන්න ඕනේ. ඒවල මම තීරිය ගැටලුත් එක්ක පැහැදිලි කිරීම කරා. පොඩි උදාහරණයක් අරගෙන පොඩි කතන්දරයක් කියලා ඒ ඔස්සේ තීරිය පැහැදිලි කිරීම කරා ගැටලුත් එක්ක. අපි ඊළඟ වීඩියෝ එකකින් බලමු මේකට අදාළ විභාග ප්‍රශ්න කොහොමද අපි විසඳන්නේ, කොහොමද මේ ප්‍රශ්න දිහා අපි හිතන්න ඕනේ, කොහොමද අපි ඒක හරි විදිහට හිතලා හරි විදිහට තරක කරලා ගැටලුව විසඳන්නේ කොහොමද කියලා. එහෙනම් හැමෝටම සුබ දවසක්. අපි ඊළඟ වීඩියෝ එකකින්